දුවේ පුතේ ආයිබෝවන් සර්. ආයිබෝවන්. අද 11 ශ්‍රේණියේ පළවෙනි පාඩම තමයි අපි පටන් ගන්න. ආය 아무තු කතා වැඩක් නෑ. අපි ඔක්කොම දන්න අඳුරන අය නේද? මේ පළවෙනි පාඩමේ සංඛ්‍යා පිළිබඳව තමයි සාකච්ඡා කරන්න. අපිට වැඩ ගොඩක් කරන්න තියෙන නිසා වැඩි කතා බහ නැතුවම අපි පාඩම පටන් ගන්නවා. ඔයාලට මම කියන දේ පැහැදිලිව ඇහෙනව පේනවද? ගැටලුවක් තියෙද මොකද? නෑ සර්. හරි. right. අපි සංඛ්‍යා කියන තේමාව තමයි ආරම්භ කරන්නේ. සංඛ්‍යා කිව්වහම 6 වසරෙන් පටන් ගත්තොත් නේද? 6න් පස්සෙත් ඔයගොල්ලෝ සංඛ්‍යා ඉගෙන ගන්නවා. 6 වසරේදී ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම ඔත්තේ සංඛ්‍යා, ඉරට්ට සංඛ්‍යා නේද? ඔය ඔතෙන්ද මුලට එන්න කලින්, ඒ කියන්නේ 6 වසරට එන්න කලින් ගණින සංඛ්‍යා කියලා જાතියක් තිබුණා. ගණින සංඛ්‍යා. එතකොට ගණින සංඛ්‍යා කියලා කිව්වේ ගණන් කරන්න අපි භාවිතා කරන සංඛ්‍යා ටික. ඔබ පුංචි කාලේ බිංදුවෙන් පටන් ගත්තේ නෑනේ කවුරුත්. ඉස්සෙල්ලාම කිව්වේ 1 කියලා නේද? 1 2 3 ආදී වශයෙන් එහෙම තමයි ගණන් කරේ. එතකොට බිංදුව නැතුව ඒ පූර්ණ සංඛ්‍යා ටික, බිංදුව නැතුව ඒ පූර්ණ සංඛ්‍යා ටිකට කියන්නේ ගණින සංඛ්‍යා කියලා. ඊට පස්සේ බිංදුව එකට අයිති වුණා. හින්දු අරාබිවරු බිංදුව හොයා ගැනීමත් එක්ක තමයි මේ ගණිතේ ලොකු වර්ධනයක් වුණා කියලා කියන්නේ. මේ සංඛ්‍යා ලියන්න පුළුවන් ඉස්සර රෝම ඉලක්කම් එහෙම ඔබ දන්නවනේ. ඒවා ගැටලු තියෙනවා ඇත්තටම. එතකොට මේ බිංදුව කියන්නේ නැත්නම් අපි ශුන්‍ය කිව්වට ශුන්‍ය නෙමෙයි. මේ බිංදුවේ ලොකු වටිනාකමක් තියෙනවා බැලුවහම. කිසිම සංඛ්‍යාවක් ලියන්න බැරි වෙනවා විශාල එකක් බිංදුව නැතුව හරියට බැලුවොත්. ඒ නිසා මේ බිංදුව හොයා ගැනීමත් එක්ක මේ නැහැ කියන අර්ථය දෙන්න අපි බිංදුව පාවිච්චි කරාට බිංදුවේ වටිනාකමක් තියෙනවා ගණිතයට. මේක හොයා ගැනීමත් එක්ක ගණිතේ ලොකු වෙනසක් සිද්ධ වුණා. ඉතින් ඔහොම ඇවිල්ලා 6 වසරේදී 7ේදී 8ේදී 9ේදී 10ේදී නේද? ඔහොම ඇවිල්ලා දැන් 11ේදී සාමාන්‍ය පෙළ මට්ටමට අවශ්‍ය කරන උපරිම කොටස තමයි ඉගෙන ගන්න යන්නේ. එතකොට මේකෙදි මම මේ සංඛ්‍යා කියන එක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරනවා. මේක අච්චුපොතේ වලට දකින්න බැරි වෙයි. එන්න මෙහෙම. ඔබට තියෙන්නේ තාත්වික සංඛ්‍යා කියලා. තාත්වික සංඛ්‍යා. එතකොට තාත්වික සංඛ්‍යා කියනකොටම ඕකේ අනිත් පැත්තකුත් ඔබට හරියටම මතක් වෙන්න ඕනේ. තාත්වික සංඛ්‍යා කියනකොටම වෙන නමකුත් මතක් වෙන්න ඕනේ. කාට හරි කියන්න පුළුවන් මොනවද මේ තාත්වික සංඛ්‍යා කියලා අදහස් කරන්නේ කියලා? තාත්වික සංඛ්‍යා අපි කතා කරමු. අපි ඉන්නේ කොහොම පොඩි පිරිසක්නේ. තාත්වික සංඛ්‍යා කියලා කියන බෝඩ් එක පේනව නේද? ගැටලුවක් නැතුව ඇති කියලා හිතනවා. තාත්වික සංඛ්‍යා කියලා කියන්නේ මොනවද ඔයාලා හිතන විදිහට? තාත්විකයි කියලා කියන්නේ පාවිච්චි කරන වචනයක්. මේක හරි තාත්වික දෙයක්. එහෙමත් කියනවනේ. මොකක්ද එතකොට මේ තාත්වික කියන්නේ? දැන් ඔයාලා මෙච්චර කල් ඉගෙන ගත්ත සේරම ඇත්තටම කියනවා නම් තියනවා කියලා හිතනවා. තියනවා. තාත්විකයි කියන්නේ ඇත්ත කියන අදහසනේ නේද? මොකද්ද මට දාලා තියෙන කියවන්නේ මේ කියන එක අපහැරිලි නෑ නේද? ඇහෙනව නේද? ඔව් සර් ඇහෙනවා. හරි. මොකක් හරි මැසේජ් එකක් දාලා දුන්නා. ඒක කියව ගන්න බැරි වුණා. හරි. මේ අහන්නකො. එතකොට තාත්වික දැන් අපි මෙහෙම හිතමුකෝ. දැන් චිත්‍රපටියක් නේ. චිත්‍රපටියක් බලනවා අපි රූපවාහිනිය ඉදිරියේ ඉඳලා හිතමුකෝ. දැන් මේකේ වෙන දේවල් වලට අපි hina වෙනවා, බය වෙනවා. එහෙම තමයි. හැබැයි ඉතින් ඒක තාත්වික දෙයක් නෙමෙයි. ඇත්ත නෙමෙයි නේද? හොල්මන් කතාවක් බැලුවොත් බය වෙනවා. නමුත් ඒක ඇත්ත නෙමෙයි. හරි. දැන් ඔයාලා හවස ඔන්න මොකක් හරි වමනාවකට හදිස්සියක් කියලා ඔය කොල්ලෙක් බහිනවා එළියට. දැන් එළියට බහලා ඔය පොඩ්ඩක් යනකොට ඔන්න දැන් මොකද වෙන්නේ? අර චිත්‍රපටියත් මතක් වෙන්න පුළුවන්. අර යන්තම් හඳ එළියට මොනවා හරි හෙලවෙන්න පුළුවන්. දැන් මොකද වෙලා තියෙන්නේ? චිත්‍රපටිය බලපු දෙයි දැන් මේ දෙයි අතර වෙනසක් තියෙනවා. දැන් මේ දෙයි එළියට ගිහිල්ලා කරවලේ නැත්තම් ටෝච් එක අල්ලගත්තත් කමන්නේ තනියමනේ. මේ යනකොට වෙන දේ හරිම තාත්වික ඇඟේ මයිල් කෙලින් වෙලා බය හිතිලා ඔන්න දුවලා නේද? කෑ ගාලා එහෙම ප්‍රශ්න තියෙනවනේ. ඔය කියන්න ඕනේ අපි දන්නවන්නේ සමහරලාට ඔය සින්දු එහෙම කියන්නේ බය වැඩි වුණා. ඕ කියනවා hina වෙනවා අයියනේ සද්ද දදා යනවා පාරේ හරි පොළු වලින් ඔය කොහෙද තට්ටු කර නේද කරන්නේව කියන්නේ ඔයගොල්ලෝ. ඉතින් අන්න ඒ වගේ එතකොට දැන් තාත්වික කිව්වහම නිකන් ඇත්තම වගේ. ඇත්තම කියන අදහස තමයි. එතකොට අතාත්වික කියන්නේ ඒකේ ප්‍රතිවිරුද්ධ දේ. දැන් ඔබේ මාතෘකාව තාත්වික සංඛ්‍යා. එහෙනම් හොඳට මතක තියාගන්න
තාත්වික සංඛ්‍යා කියනකොටම අනිත් පැත්තට නමක් එනවා. ඒ තමයි අතාත්වික සංඛ්‍යා. හැබැයි හොඳ වෙලාවට තාත්වික සංඛ්‍යා ඔයාලා 11 පන්තියේදී ඉගෙන ගත්තට අතාත්වික සංඛ්‍යා ඉගෙන ගන්න තියෙන්නේ 12 වසරේ. මේ අතාත්වික සංඛ්‍යා යටතේ එක කොටසක් තමයි සංකීර්ණ සංඛ්‍යා කියලා තියෙනවා. මම උදාහරණයක් කියන්නම්. මේක දැන් අපි ඉගෙන ගන්න යන්නේ. මේක ඉගෙන ගන්න නැතුව නවත්තන එකනේ. දැන් මෙහෙම හිතන්නකෝ. ඔයාලා දන්නවා 9 වර්ගමූලය මොකක්ද කියලා අහුවොත් ඕන කෙනෙක් දන්නවා එක්ක ධන 3යි එක්ක ඍණ 3යි. ඒකේ අදහස මොකද්ද? ධන 3න් වැඩි වුණොත් ධන 9 ලැබෙනවා. ඍණ 3න් ගුණ වුණත් ධන 9 ලැබෙනවා. එහෙනම් 9 වර්ගමූලය අපි නිකන් එකපාරට 3යි කියලා කිව්වට ඇත්තටම අර මතකයිනේ වර්ගජ සමීකරණ විසඳද්දි ඒක ධන හෝ ඍණ 3 කියලා නිදාන්නේ. ඒකට ධන 3 වෙන්නත් පුළුවන් ඍණ 3 වෙන්නත් පුළුවන්. හැබැයි කවුරු හරි අහුවොත් ඍණ 9 වර්ගමූලය මොකක්ද කියලා. ඔන්න ප්‍රශ්නේ. ඍණ 9 වර්ගමූලය මොකක්ද කියලා අහුවොත් දෙන්න උත්තරයක් නෑ ඔයාලගේ මට්ටමේ. එහෙනම් මෙන්න මේ වගේ ඒවා ඉගෙන ගන්නවා 12 13 පන්ති වලදී සංකීර්ණ සංඛ්‍යා කියලා. ඒකටත් ක්‍රම තියෙනවා. මොකටද කියලා අහන්න එපා. ඒක තමයි ගණිතයේ වර්ධනය. ඉතින් මේ කොටසකුත් තියෙනවා. නමුත් ඔබට ඒක දෙන්න කියලා නැහැ. ඔයාලා එතනින් පල්ලෙහා කොටස් තමයි සාකච්ඡා කරන්නේ. එතකොට මේ තාත්වික සංඛ්‍යා නැවත කොටස් දෙකකට බෙදෙනවා. තාත්වික සංඛ්‍යා නැවත කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි පරිමේය සංඛ්‍යා. පරිමේය සංඛ්‍යා. පරිමේය සංඛ්‍යා. එහෙනම් ඒකම අනික වෙනවා අපරිමේය සංඛ්‍යා කියලා. මේවා මේ වචන වලට බය වෙන්න එපා. පරිමේය සංඛ්‍යා අපරිමේය සංඛ්‍යා කියලා. එතකොට පරිමේය ගොඩට තමයි ඔයාලා මෙච්චර තාක්කල් ඉගෙන ගත්ත සියලුම සංඛ්‍යා අයිති වෙන්නේ පරිමේය ගොඩට. දශම, භාග, පූර්ණ සංඛ්‍යා, ඉතින් යම් ඔත්තේ සංඛ්‍යා, ඉරට්ට සංඛ්යා, හතරස් සංඛ්‍යා විවිධාකාර නම් වලින්. ඒ සේරමයි තියෙන්නේ පරිමේය ගොඩට. එතකොට මේකේ අපි ප්‍රධාන කොටස් තුනකට ඕනනම් බෙදන්න පුළුවන්. නැත්නම් දෙකකට බෙදමු. එකක් තමයි නිඛිල. අනික භාග. නිඛිල තියෙනවා භාග තියෙනවා. එතකොට නිඛිල කොටස් දෙකකට බෙදෙනවා ඔයාලා දන්නවා. එකක් තමයි ධන නිඛිල අනික තමයි ඍණ. නිඛිල කියන්නේ පූර්ණ සංඛ්‍යා. එතකොට පූර්ණ සංඛ්‍යා ධන පූර්ණ සංඛ්‍යා කියලාත් බෙදෙනවා. ඍණ පූර්ණ සංඛ්‍යා කියලාත් බෙදෙනවා. ඊළඟට මේ භාග කියන ඒවා තමයි භාග වර්ග ගොඩාක් තියෙනවා. මම මේක බෙදන්න යන්නේ නැහැ. හැබැයි මේ භාගයව තමයි කවදා හරි දවසක දශම වලට හැරෙන්නේ. ඔය භාගයක් උදාහරණයක් ගමුකෝ අපි 5න් 2 කියන. මේ 5න් 2 කියන භාගය මේ 5න් 2 කියන භාගය දශම කරන්න පුළුවන් ඔබට. 2 5න් බෙදුවා නම් 0.0 කීයද කියලා එනවා. එතකොට මේ විදිහට ඕනෑම භාගයක් දශම බවට හරවන්න පුළුවන්. එතකොට මේ දශම තව වර්ග දෙකකට බෙදෙනවා. ඇත්තටම තුනක් තියෙනවා. එකක් මෙතෙන්ට වැටෙන්නේ නැහැ. ඔයාලට මතක ඇති 10 වසර මට්ටමේදී ඉගෙන ගත්තා දශම වර්ග දෙකක්. එකක් තමයි අන්ත දශම. අනික තමයි සමාවර්ත දශම කියන්නේ. අන්ත දශම. සමාවෙට ඉගෙනගෙන නැතුව ඇති. කියන්නේ පොතේ නෑ මේ කොටස් උගන්වන්නේ කියලා. ඒකට යට කොටස් පේන්නේ නැති මට්ටමක් තියෙනවා ඔයගොල්ලන් නේද? අන්ත දශම සහ සමාවර්ත දශම කියලා. එකක් අන්ත දශම අනික සමාවර්ත. ඉතින් මේව කටපාඩම් කරන්න එපා. නිකම් මම මේ ඇඳලා පෙන්නුවේ. මේන්න මේ විදිහට තමයි සංඛ්‍යා ටික යන්නේ. එතකොට සංඛ්‍යා ප්‍රධාන වශයෙන් අතාත්වික සංඛ්‍යා සහ තාත්වික සංඛ්‍යා කියලා බෙදෙනවා. ඊළඟට තාත්වික සංඛ්‍යා කියන ඒ කියන්නේ තියෙනවා කියලා සැලකන කොටස් අපරිමේය සහ පරිමේය කියලා නැවත බෙදෙනවා. එතකොට පරිමේය කොටස මේ වෙනකොට ඔයාලා සියල්ල ඉගෙනගෙන ඉවරයි. මේක ලියා ගන්න බැරි වුණා, තේරෙන්නේ නැහැ කියලා බය වෙන්න එහෙම එපා. මේක මහලු සූත්‍රයක් නැහැ. මේ දන්න ටික නිකිල සහ භාග කියලා දෙනවා. එතකොට නිකිල ධන නිකිල සහ ඍණ නිකිල කියලා වෙනවා. භාග කියනවා දශම වෙනවා. දශම වෙද්දි වර්ග දෙකකට කැඩෙනවා. එකක් තමයි අන්ත දශම. අන්ත දශම කියන්නේ කෙලවරක් තියෙනවා. දැන් මම මෙතන 5න් 2 කියලා තියෙනවානේ. එතකොට දෙක බෙදනවා 5න්. ඔන්න බෙදුවාම බිඳුවයි සිත තිබ්බ දශම කරා 20 5න් බෙදුවාම 4යි. එහෙනම් දැන් මේකේ
කෙලවරක් තියෙනවා 0.4. ඒතර මේ වගේ එකකට කියන්නේ මේ 5න් 2 වගේ එකක් දශම කරාම 0.4 කියලා එනවා. ඒතර මේවා තමයි මේ අන්ත දශම කියලා වැටෙන්නේ. ඒ කියන්නේ අන්තයක් තියෙන දශම. සමාවර්ත දශම කියන්නේ මෙන්න මේ වගේ. බලා ගන්නකො මේ දැන් 3න් 1 අපි ගමු 3න් 2 කියලා. දැන් 3න් 2. මේක දශම කරන්න ඔබ දන්නවා මේ 2 බෙදන්න ඕනේ 3න් කියලා. එතකොට ඔන්න 2 බෙදෙන්නේ නැහැ. තිබ්බා 20යි. 20 3න් බෙදුනහම 6යි. 3 වරක් 6 18යි. ආයි 2යි බිඳුවයි. 20ට 6. දැන් ඔබට තේරෙනවා නේද මේ 6ේ පොලිමක් වෙනවා කියලා. එතකොට මෙන්න මේ විදිහට පොලිමක් වෙනකොට මේ සේරම ලියන්න යන්නේ මේ 6නේ නැවත නැවත දෙන්නේ. ඒ නිසා අපි කරන්නේ මෙහෙම ලියලා 0.6 කියලා ලියලා මේකට උඩින් පිටක් දානවා. මේ පිටෙන් කියවෙන්නේ නැවත නැවත ඉදෙන කාණ්ඩය එහෙම නැත්නම් සමාවර්ත කාණ්ඩය කියලා කියනවා. අපි මේවා ටියුට් එකත් එක්ක සාකච්ඡා කරනකොට ඔයාලට ඉතින් පැහැදිලි වෙයි. නැවත සැරයක් මතක් කරන්න කවුරු හරි 11 ශ්‍රේණිය මේ පාර විභාගෙ ලියන්න ඉන්න දරුවෝ මේ පන්තියට සම්බන්ධ වෙලා තියෙනවා නම් තේරුමක් නැහැ. අපි මේ කතා කරන්නේ 2021 11 ශ්‍රේණියේ ළමයි එක්ක සාකච්ඡා කරන්නේ. එහෙම ඉතින් කැමති නම් ඉන්න පුළුවන්. අපි අයින් කරන්නේ නැහැ. නමුත් ඔයාලගේ වෙන තියෙන වැඩක් බලා ගන්න එක තමයි වටින්නේ. අපරාධ නැත්නම් කාලය. ඒ කියන්නේ මේ අවුරුද්දේ 2021 මම පැහැදිලිව දාලා තිබුණා. නමුත් ගෲප් වල දාද්දී අර එකටම තියෙන්න ඇති. කැමති නම් ඉන්න පුළුවන්. හැබැයි ඉතින් වඩා වටින්නේ මේ වෙලාව නාස්ති කරගන්න නැතුව තව මාස කීපයයි තියෙන මේ පාර විභාගෙ ලියන අයට. ඒ කියන්නේ මාර්තු කියලානේ කියන්නේ නේද? ඒ දරුවෝ මට පේනවා දැන් මේක ඉන්නව නම තියෙනවා. එයාලා කැමති නම් අයින් වෙන්න. මොකද එයාලට නෙමෙයි මේ පාඩම කරන්නේ. ඔබේ පළවෙනි පාඩමනේ මේ කරන්නේ මේ අලුත් 11 අය. ගිය අවුරුදු 10 ඊට පස්සේ තමයි මේ පාඩම මේ අපි සාකච්ඡා කරන්නේ. right. එතකොට ඔන්න ඔය විදිහට දැන් අපි කිව්වා පරිමේය සහ අපරිමේය බෙදෙනවා. පරිමේයය මේ ටික තමයි තියෙන්නේ. ඉතින් මේ සියල්ල ඔබ මේ වෙනකොට දැනගෙන තියෙන්න ඕනේ. ඕකේ තව පුංචි කොටසක් ඕනනම් අපි සාකච්ඡා කරමු. මේ අන්ත දශම සහ සමාවර්ත කියන ඒවා ඒවත් දැනටම සාකච්ඡා කරලා ඉවරයි. ආය 아무තින් කියන්න දෙයක් නැහැ. අන්ත කියන්නේ අන්තයක් තියෙන දශම. එතකොට අනන්ත දශම කියලා තව જાතියක් තියෙනවා. ඒක අයිති වෙන්නේ මේ කොටසට නෙමෙයි. right. එහෙනම් මොනවා හරි සතහනක් දාගන්න ඕන අවස්ථාවක් දෙන්න පුළුවන්. මොකද ඔයගොල්ලෝ කියන්නේ විනාඩියක් ඕනේද මොනවා හරි ලියා ගන්න. මේක තමයි ප්‍රධාන අදහස සංඛ්‍යාව. මොකද කියන්නේ ළමයි විලාව ඕනේද චුට්ටක් නැත්නම් යන්න ඉස්සරහට. ඒක ලියා ගන්නද? ලියා ගන්න. ඉක්මන ලියා ගන්නකොට පේනව නේද? පේනවනේ? ලියා ගන්න ඉක්මන. ඔව් සර් චුට්ටක් අපහැදිලි හැබැයි. අපහැදිලි කියන අකුරු කියවන්න බැරි එකද? ඔව් බොඳ වෙලා වගේ. දැන් කොහොමද? මම කියන්නම්කො ලියා ගන්නකො සංඛ්‍යා බෙදෙනවා තාත්වික සංඛ්‍යා සහ අතාත්වික සංඛ්‍යා කියලා. සංඛ්‍යා බෙදෙනවා තාත්වික අතාත්වික. ඉක්මනට ලියමු ඈ කටුවට වගේ ලියා ගමු. ඊට පස්සේ දැන් අතාත්වික සංඛ්‍යා ගැන ඔන්න ලියා ගන්න. ඒව කතා කරන්නේ 11 නේද? 13 12 13 පන්තිවල. ඒක අපි කතා කරන්නේ නැහැ. අතාත්වික කොටස. තාත්වික කොටස. ඔබේ මාතෘකාවත් බලන්න 11 පළවෙනි පාඩම තාත්වික සංඛ්‍යා කියලා තියෙනවා. ඒතකොට තාත්වික කියන එක පරිමේය කියලා එකක් බෙදෙනවා. අනික එතකොට අපරිමේය වෙනවා. පරිමේය සහ පරිමේය නොවන කියන එකනේ අපරිමේය කියන්නේ. මේක තාත්වික මේක තාත්වික නොවන. ඒ වගේ. එතකොට පරිමේය සහ අපරිමේය කියලා බෙදෙනවා. එතකොට පරිමේය කොටසට තමයි ඔයාලා මෙච්චර කල් ඉගෙන ගත්ත සියලුම සංඛ්‍යා වැටෙන්නේ. මොනවා කිව්වා? උදාහරණ තමයි ප්‍රධාන වශයෙන් නිකිල භාග ඔන්න මේක මැදට ගන්න තිබුණ දශම කියලා මම මේ මෙතෙන්ටම ගත්තේ මොකද භාග කෙලින්ම දශම වෙනවනේ. එහෙම නැත්නම් දශම කියලා මෙතනින් දාන්නත් පුළුවන්. තවත් දශම කෙලින්ම දශමක් තියෙනවනේ. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. මේවා විභාග නෙමෙයි නේද? නිකිල දශම භාග කියලා වෙන් කරන්න පුළුවන්. හැබැයි භාගත් මොකද වෙන්නේ? කොයි වෙලේ හරි දශම කරන්න පුළුවන්. එතකොට මේ දශම කියන ඒවා දැන් මේ දශමත් මෙතෙන්ට ආйти ඈ මේ දශමත් මේකට ආйти. එතකොට මේ දශම කියන ඒවා එක්ක අන්ත දශම වෙනවා සමාවර්ත දශම වෙනවා. සමාවර්ත කියන්නේ නැවත නැවත එකම කොටස යෙදෙන වර්ගයේ ඒවා. එතකොට නිකිල ධන නිකිල සහ ඍණ නිකිල කියලා වෙන මේක මේ ලියා ගන්න අත්‍යවශ්‍ය නැහැ. නිකන් අර අවශ්‍ය නම් කියලා කිව්වේ. right. අනිත් ටික ලොකුවට ලියන්න. එතකොට පරිමේය සංඛ්‍යා
බෙදෙනවා භාග නේද? දශම නිකිල කියලා. දැන් මේ යට තියෙන එකම මේ නැවත ලියලා තියෙන්නේ. පරිමේය සංඛ්‍යාව වලට තමයි අපි මෙච්චර කල් ඉගෙන ගත්තේ. එක්ක භාග ගැන, එක්ක දශම ගැන, එක්ක නිකිල ගැන. වෙන මොකුත් ඉගෙනගෙන නැහැ අපි මෙච්චර. ඔච්චරයි ඉගෙනගෙන තියෙන්නේ. ඒ වර්ග තුනක ඕවා ASCII තියෙනවා විදනා නේ. එතකොට අපි මේ භාග බෙදෙනවා. ඉතින් ඔයාලා දන්නවා තුල් නෝන විෂම භාග කියලා බෙදෙනවා. ඒකක භාග, නියම භාග, ඔහොම කිව්වේ විවිධ නම් වලින් බෙදෙනවා. එතකොට නිකිල බෙදෙනවා ධන නිකිල සහ ඍණ නිකිල කියලා. ඒව සියල්ල ඔබ කතා කරලා ඉවරයි. හැබැයි මේ දශම පොඩ්ඩක් ගැන අපි සාකච්ඡා කරමු. එතකොට භාගයක් දශම වෙද්දි තමයි මේ සිද්ධිය වෙන්නේ. භාග දශම වෙද්දි එකක් තියෙනවා අන්ත දශම. අනික තමයි සමාවර්ත. සමාවර්ත දශම. ඔයාලා දන්නවනේ ආවර්තිතාව ඒකමයි මේ නම. ආවර්ත කියන එකනේ. අන්ත දශම. අන්තයක් තියෙන දශම. ඊළඟට සමාවර්ත දශම. right. ලියාගමු අපි මාතෘකාවක් අනුමාතෘකාවක් විදිහට අන්ත දශම කියලා. හරිම ලේසි මේක. බය වෙන්න එපා. ඉක්මනට ලියාගෙන අන්ත දශම. අන්ත දශම. අන්ත දශම. ඒක ඔන්න මේ සටහන දාගන්න. දැන් අපි කතා කරන්න ඕනේ මේ දෙක. ඊට පස්සේ යනවා අපරිමේය කොටසට. අපරිමේය කොටසට ඊට පස්සේ යනවා. අන්ත දශමයි සමාවර්ත දශමයි චුට්ටක් කතා කරලා අපරිමේය කොටසට යනවා. එහෙනම් ඔබ මාතෘකාව ලියලා දැන් අන්ත දශම කියලා. මෙහෙම ලියන්න. භාගයක් දශම බවට හැරවීමේදී භාගයක් දශම බවට හැරවීමේදී භාගයක් දශම බවට හැරවීමේදී එහි දශම ස්ථාන ගණන නිමාවක් ඇත්නම් දශම ස්ථාන මෙච්චරයි 3යි 4යි 2යි 1යි කියලා ඉවරයක් තියෙනවා. එහි දශම ස්ථාන ගණන නිමාවක් ඇත්නම් මේ මගේ වචන වලින් කියන්නේ ඔබ තේරුම් ගන්න. එච්චරයි. මේ වචන වැඩන්නේ. කියන්නේ කෙලවරක් තියෙනවා නම් තරලව කිව්වා. එහි දශම ස්ථාන ගණන නිමාවක් ඇත්නම් නැත්නම් සීමිත නම් එහෙමත් කියනකොන්නේ. ඒවා අන්ත දශම වේ. උදාහරණ වලින් කතා කරමු එච්චර. ඒවා අන්ත දශම වේ. අන්ත දශම. අපි ගමු පළවෙනි උදාහරණය. දෙකෙන් එක දශම කරලා ලියන්න පටස් ගාලා දෙකෙන් එක මොකක්ද දෙන්නේ? ඔයාලා බෙදනවා පැත්තක නේද? බෙදලා වුණත් පුළුවන් නැත්නම් නිකම්ම දැන් මේක 0.5 වුණ අන්තයි. ඔතන ගියාට නෑ. අන්ත දශම. අපි ගමු දෙවෙනි එකට 8න් 5 ගමු. 8න් 5. බෙදන්න 5 බෙදන්න 8. 5 බෙදන්න 8. නැවත සැරයක් මතක් කරන්නේ අපේ මේ අවුරුද්දේ මාර්තු මාසෙනේ දැන් සාමාන්‍ය පෙළ තියෙන්නේ. ගිය අවුරුද්දේ 11 ළමයින්ට ඒගොල්ලෝ එකතු වෙලා ඉන්නවනම් එයාලා තේරුමක් නැහැ මේ පාඩමට සම්බන්ධ වුණාට අපරාධ වෙන්නේ ඔයගොල්ලන්ගේ කාලේ නාස්ති වීම. නිසා එයාලා හිමිසරේ අයින් වෙලා ඔයාලගේ වෙන මොනවා හරි පාඩමක් බලන්න. ඔයාලට පන්තියේ තියෙනවා අඟහරුවාද රැ. ඉතින් මේක මේ අලුත් ගිය අවුරුද්දේ 10 හිටපු අයගේ තමයි මේ පන්තියේ ඒගොල්ලන්ගේ පළවෙනි පාඩම 11 වසර මේ යන්නේ. කැමති නම් ඉන්න පුළුවන්. ඔයාලට අයින් වෙන්න කියලා නෙමෙයි කියන්නේ. කැමති නම් ඉන්න පුළුවන්. හරි. ඔන්න දැන් අපි 5 බෙදන්න යන්නේ 8. මෙහෙම බෙදමු. බිඳුව ලියන්න. තිත දැම්ම කියන්නේ දශම වුණා. දශම වුණා කියන්නේ මේ හැම එකක්ම 10ට බෙදනවා. එතකොට 5ක් 10කට බෙදුනොත් 50ක් වෙනවනේ. ඒකයි ඔය බිඳුව දාන්න. නැත්තම් පොඩි ළමයි කියන්නේ තිතක් තියෙනවා බිඳුව දානවා. එහෙමනේ. තිත තියෙනවා කියන්නේ දශම. දශම කියන්නේ 10න් පමණ. මෙතන එක තිබුණා නම් 10යි එන්නේ. දෙක තිබුණා නම් 20යි එන්නේ.
හැම එකක්ම 10ට 10ට බෙදනවා. හරි. 8 වරක් 6 නේද? 48යි. ඔන්න දෙකක් විතර. දැන් ආයෙ පිට තියන්නේ නැහැ. ඒ පිට තියන්නේ නැතුව අපි තිබ්බ කියලා හිතනවා. ඕකයි ඔය වෙන්නේ. නැත්තම් තිත් පොලිමක් වෙනවා. හරිනම් මෙතන පිට තියන්න ඕනේ. මම මේක තියලම බෙදලා පෙන්නන්නම්. ඔන්න පිට තිබ්බා 10ට බෙදුණා. එතකොට 20යි. 8 වරක් 2 16යි. ඔන්න 4යි. ආයෙ පිට තිබ්බා 40යි. දැන් බය වෙන්න එපා ඔයගොල්ලෝ. අපි මේ සත්‍ය කතා කරන්නේ. 48න් බෙදුනාම 5යි. හැබැයි මේ දශමවලදී මෙහෙම හැමතැනම තිත තියන්න යන්නේ නැහැ. හැබැයි ඔබට තේරෙනවා ඇති දැන් මේක කියවද්දි 0.625 කියලා නම් නෙවෙයි කියන්නේ 6යි 2යි 5යි. ඇයි එහෙම කියන්නේ? ඇත්ත කතාව 0.6.2.5. ඒක තමයි මේ ඇත්ත. ඒ වුණාට තිත නැහැ කියලා අපිට පේනවා. ලියන්න කම්මැලිකම නේ. එතකොට එහෙම ලියලා අපි කියන්නේ මේක අර විදිහටම කියනවා. කොහොමද කියන්නේ? 0.625 කියලා කියනවා. තිත නැහැ. නමුත් තිත තියෙනවා. ඔකයි ඇත්ත කතාව. ඉතින් 625 කියලා ලිව්වොත් සම්පූර්ණ වැරදි. ඒකයි කියන්නේ. හරි? රයිට්. එහෙනම් ඔන්න මේකෙත් කෙලවරක් තියෙනවා. දශම ස්ථාන 3ක් ගිහලා කෙලවරක් දැක්ක. 0.6යි 2යි 5යි. හරි. තුන්වෙනි එක 2යි 3. ඔයාලා දශම වලට හරවන්න ඉක්ුණ 2යි 5න් 3. 2යි 5න් 3. හොඳටම බලන්න මේ හැම එකම කෙලවරක් තියෙනවා. එහෙනම් මේවට කියන්නේ අන්ත දශම. අපි ඔයාලට ඔන්ලයින් නිබන්ධනයේ දාලා තියෙනවා. සමහර එක මුද්‍රණය කරගෙන ඇති. නමුත් මුද්‍රණය කරගන්නත් අවශ්‍ය නැහැ. ෆෝන් එකේ හරි ඔයගොල්ලෝ පාවිච්චි කරන ලැප්ටොප් එකේ හරි කොහොම හරි බලන්න පුළුවන් නේද? නැත්නම් ඔයාලට හැබැයි දැන් දැනෙනවා මොකද මුද්‍රණය කරන්න ගියාම සෑහෙන මුදලක් යනවා. අපි ඉහළ දුන්නාම අගේ නෑ දැන් හොඳයි. හරි කවුරු හරි 2යි 5න් 3 දශම කරා නම් උත්තරේ කියන්නේ කිව්වොත් බෑ වෙනවා. 2.6යි. හරි 2.6යි. කොහොමද ඒක කරන්නේ? 2 කියන්නේ දැන් අතන අර දැන් මේක 5න් 3නේ. අපි 5න් 3 ගමුකෝ. 5න් 3 තිබුණා නම් 3 බෙදනවා 5න්. එතකොට බිංදුව කියලා 30ට 6යි කියලා දානවා. එතකොට මෙතෙන්ට බිංදුව එන්න හේතුව මෙතන පූර්ණ සංඛ්‍යාවක් නොතිබුණා. බිංදුවයි 5න් 3 කියන එක තමයි 0.6 උනේ. දැන් බිංදුව වෙනුවට 2 තියෙනවා. ඒ නිසා මේක 2.6. හරියට තේරෙනවද? හරිම ටික. සමහර ළමයි හරි මෝඩයි. ඉතින් ඒගොල්ලෝ ගන්න 5 කරක් 2 10යි 10යි 3යි 13යි 13 5න් බෙදන්න දෙන ඉතිරි උත්තරේ එනවා. එච්චර දඟලන්න ඕනේ නෑ. පූර්ණ සංඛ්‍යාව නිකන් දාන්න. දශම වෙනවා. හරි? හරියට සීමා. තේරුම් ගන්න ඕනේ. right. එහෙනම් එන්නේ 2.6යි කියලා. දැන් ඇතිනේ. එහෙනම් ඔන්න ඒ වගේ කෙලවරක් තියෙන දශම සංඛ්‍යා. දැන් මේවා අභ්‍යාස තියෙනවා අපි ඔයගොල්ලන්ගේ නිබන්ධනයේ දීලා තියෙනවා. කෙලවරක් සහිත දශම සංඛ්‍යා වලට කියන්නේ අන්ත දශම කියලා. ඔන්න මෙතන ලියන්න කොනක් සහිත නැත්නම් කෙලවරක් සහිතයි. කොනක් තියනවා කියන්නේ දශම ස්ථාන 1ක් හෝ 2ක් හෝ 5ක් හෝ එහෙම ගානක ඉවර වෙනවා. හැබැයි සමහර ඒවා තියෙනවා එහෙම ඉවර වෙන්නේ නැති ඒවා. ඒවත් අපිට අඳුර ගන්න පුළුවන්. එහෙනම් ඊළඟ මාතෘකාව වැදගත්ම කොටස තමයි සමාවර්ත දශම. සමාවර්ත දශම. සම ආවර්ත. ඒ සමාවර්ත කියන එකේ තේරුම සම ආවර්ත. ආවර්තිතාවක ඔබ ඉගෙන ගන්න. ඒ ආවර්තිතාවල එකම ලක්ෂණ තියෙන ඒවා කාණ්ඩ වශයෙන් ආවර්ත වශයෙන් දාලා තියෙනවා. මේ අතට ආවර්ත පල්ලෙහාට කාණ්ඩනේ නේද? ඔයාලට නම් 20යි තියෙන්නේ. එනකොට අපි උසස් පෙළදී අනුගානක සියලු ගුණාංග එක්ක සාකච්ඡා කරනවා නැත්නම් මතක තියාගෙන ඉන්න නේ. දැන් මේ පැත්තට බලුවොත් හයිඩ්‍රජන්, ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම්, සීසියම්, ෆ්‍රැන්සියම් මේ විදිහට තියෙන්නේ කාණ්ඩේ. බලන්න ඕන ආවර්තව වගුවක් තියෙනවා නේ. ඒක ඔයාලා ඉගෙන ගන්න හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බැරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන් කියලා මෙන්න පොටෑසියම්, කැල්සියම් වලින් ඉවරයි ඔයාලා. මේ ලිව්වේ එක කාණ්ඩයක් විතර. ඔහොම අනිත් කාණ්ඩත් ලියන්න පුළුවන්. එහා පැත්තේ තියෙනවා නිෂ්ක්‍රීය වායු ටික නේ. හීලියම්, නියෝන්, ආගන්, පෙට්‍රන්, සෙනෝන්, රෙඩෝන් කියලා ඒ පැත්ත ටික තියෙනවා. ඉතින් මේවත් ඔබට ඉදිරියේදී ඉගෙන ගන්න පුළුවන්. හරි. එතකොට සමාවර්ත දශම.
අපි මේකට උදාහරණයක් ගමු. 3න් 2. 3න් 2. 3න් 2. අපි දෙකක් විතර කතා කරලා නවත්තමු නැත්නම් මේ එළියනකම් බෙදන්නේ 7න් 5. බලමු සමාවර්තද නැද්ද කියලා. මේ දෙක බෙදලා ගන්නෙත් මම. තව එකක් ගමු හරියන්නේ. නැවත එනවා නම් ඒවට කියන්නේ සමාවර්ත දශම කියලා. එහෙමයි නම දාලා තියෙන්නේ. ඔව් 3න් 2 දශම කරද්දී ඔබ 2 3න් බෙදනවා. උඩ තියෙන එකනේ යට තියෙන එකෙන් බෙදන්නේ නේද? එතකොට බිඳුව දශම පිට 20ට 3 වරක් 6 18. නැවත 2යි 20ට 6යි නේ. නැවත 18යි 2යි 20ට 6 නම් බිඳුවයි දශම 6 6 6 6. දැන් ඔකෙන් පැහැදිලි දිගටම එන්නේ 6මයි කියන්නේ. දිගටම එන්නේ 6. ඒ නිසා මම කොටු කරලා පෙන්නනවා මේකේ සමාවර්ත කාණ්ඩය. ඒක එකයි තියෙන්නේ ඉලක්කම්. එතකොට අපි ඔක කියන්නේ බිඳුවයි දශම සමාවර්ත 6 කියලා. 6 නැවත යෙදෙනවානේ. එහෙනම් මෙතන උත්තරේ ලියන්නේ අපි බිඳුවයි දශම සමාවර්ත කියන්නේ ඔන්නෝම උඩින් පිටක්. දශම චිත්‍ර වඩා චුට්ටක් ලොකු වෙන්න තිබ්බනම් හොඳයි. පේනවනේ එතකොට. මේ 6ට උඩින් පිටක් දානවා. ඒකෙන් කියවෙන්නේ සමාවර්ත කාණ්ඩය. නැවත යෙද කාණ්ඩය. ඒකට කියනවා සමාවර්ත කාණ්ඩය කියලා. මේ 6 දිගටම යෙදෙනවා. සමහර ඒවා එක එක ඒවා වෙන්න පුළුවන්. අපි බලමු. 7න් 5ත් ඔය වගේ බෙදන්න බලමු. 5 බෙදන්න ඕනේ 7. 5 බෙදන්න ඕනේ 7. එතකොට බෙදෙන්නේ නැහැ. 50ට 7 වරක් 7 49. ඔන්න එකක් තියෙනවා. 10ට 7 1යි. 7යි. ඔන්න 3ක් තියෙනවා. 30ට බලමු මොකක් වෙයිද කියලා. නැවත එදින එකක් ආවොත් ගොඩ. දැන් පේන විදිහට කෙලවර නැහැ වගේ දැනට පේන. බලමුකෝ නේද? ඔන්න 30ට 7 4යි. 28යි. ඔන්න 20ට බලන්න ඕනේ. 20ට 7 2යි. 14යි. ඔන්න 6ක් තියෙනවා. දැන් 60ට බලන්න වෙනවා. මම මේක දැන් පල්ලෙහා පේන්නේ නැති හින්දා නැවත උඩින් බෙදන්නම්. එහෙමයි. මෙතන ඉගෙන ගන්න දේවල් තියෙනවා. කලබල වෙන්න එපා. 5 බෙදන්න තියෙන්නේ 7. 5 බෙදන්න තියෙන්නේ 7. හරි? එතකොට 0යි 7යි 50ට 7 7 49. ඔන්න එකක් විතර. දැන් 10යි. මෙතන හරන් තිතක් තියන්න ඕනේ. 10යි. 10ට 7 1යි 7යි මෙන්න 3යි කියලා. 30ට 7 4යි 28යි ඔන්න 2යි කියලා ආවා. 20ට 7 2යි 14යි ඔන්න 6යි කියලා ආවා. දැන් 60ට 7 8යි 56යි ඔන්න 4යි කියලා ආවා. බලන්න දැන්ට නම් මේ යනවා දිගට මොනවද දන්නේ තාම එකම එදිලත් නැහැ නතර වෙලත් නැහැ. ප්‍රශ්නේ එනම් බෙදන්න වෙනවා දිගට. 40ට 7 5 35යි. ඔන්න 5ක් ඉතුරු. ඔන්න 50ට 7 7
49යි. ආයි පේන්නේ නැතුව ගියා. ඔන්න එකක්. දැන් ඔයාලට පේනවද යම් කිසි ඉලක්කමක් නැවත හම්බුණා කියලා? පේනවනම් කියන්න මොකක්ද කියන්නේ? තියෙන එකක් නැවත හම්බුණා. ඔයාලා මාත් එක්ක බෙදුවනේ. ඔව්. කටිනුත් කියනවා වටිනවා. මොකද හම්බුනේ? 7. හරි. දැන් හරි පුතේ. 7 හම්බුණා. දැන් ඔයාලට තේරෙනවද 7 හම්බෙන්න කලින් ඉලක්කම් 1 2 3 4 5 6ක් තියෙනවා. එහෙනම් මෙන්න මේ ඉලක්කම් 6ම සමාවර්ත කාණ්ඩය වෙනවා. එතකොට ආයෙ ලියනවා නම් ලියන්නේ 7න් පස්සෙත් ආයෙ මොකද? ආයෙ 7 ඉඳලා 7 1 4 2 8 5 7 1 4 2 8 5 දිගටම වෙනවා. හරි අපූර්ව දේවල්. නැවත 7 1 4 2 8 5 7 1 4 2 8 5 7 1 4 2 8 5 දිගටම වෙන කොච්චර බෙදුවත් වෙනව නතර වෙන්නේ එකම නැවත එනවා. එහෙනම් මම මේ කොටු කරලා තියෙන එක තමයි සමාවර්ත කාණ්ඩ. එහෙනම් මෙන්න මෙහෙම එක ලියන්න බලන්න ලියන විදිය 0.7යි 1යි 4යි 2යි 8යි 5 කියලා ලියලා මේ තිත පළවෙනි සංඛ්‍යාවට උඩිනුයි අන්තිම සංඛ්‍යාවට උඩිනුයි කියන. තිත් දෙකකට වැඩිය පාවිච්චි කරන්නේ නැහැ. මේක සංඛ්‍යා එකකින් එක තිත් තිබ්බ දෙකක් නම් දෙකක් තියෙනවා. තුනක් නම් ඒත් දෙකමයි තියෙන්නේ. දැන් මේක 1යි 2යි 3යි 4යි 5යි 6ක් තියෙනවානේ. එහෙනම් සමාවර්ත කාණ්ඩය වෙන් වෙන්නේ මෙන්න මේ තිත් දෙකේ. එහෙනම් මෙහෙම ලියුවාම අපි දන්නවා මේකේ දිගටම 7යි 1යි 4යි 2යි 8යි 5යි යෙදෙනවා. මම හිතනවා ඔබට සමාවර්ත කාණ්ඩය පිළිබඳ හොඳ පැහැදිලිකමක් ආවා 7න් 5 බෙදන්න ගිහිල්ලා. හරි. ඉතින් 6න් 1 කවුරු හරි බෙදපු කෙනෙක් ඉන්නවනම් කියන්නකො මොකක්ද ආවේ කියලා. 6න් 1 බෙදපු කෙනෙක්? අද නැද්ද ඒගොල්ලෝ? තාම බෙදනවද? හරි. දැන් මට මේක කියන්න දරුවෝ මේ දෙවෙනි ගාන තේරුණාද සමාවර්ත කාණ්ඩය කියන එක ඒක ආපු විදිය තේරුණාද ඔයගොල්ලන්ට? සර් 0.16 ඔව් ඒ කියන්නේ තුන්වෙනි එකනේ. හරි. ඒක හරි. මම කියන්නේ මේ දෙවෙනි එක තේරුණාද සම්පූර්ණයෙන් සමාවර්ත කාණ්ඩයේ එන හැටි? සමාවර්ත කාණ්ඩයේ ආපු විදිය තේරුණාද කියලා අහන්නේ නැවත නැවත යෙදෙන කාණ්ඩය. හරි. තේරෙන්නේ නැති කියලා මම හිතනවා. අනිත ශබ්ද නැහැ. හොඳයි. රයිට්. එහෙනම් 6න් එකත් ඔය වගේම බෙදලා ගමු. දැන් අර පුතේ කිව්ව උත්තරේ පොඩ්ඩක් කම්මැලි නැතුව කරමු. මේවා ඉගෙන ගන්න තියෙන්නේ නේද? ඔයගලගේ නිබන්ධනේ ගොඩාක් අභ්‍යාස තියෙනවා. ඒව කරන්න ඕනේ අනිවාර්යයෙන්. පරම දේවල් මතක් වෙන්නත් එක්ක. එහෙනම් 1 බෙදනවා 6යි. 0.0 ඔන්න 10ට 1යි 6යි 4යි 4ට 6 වරක් 6යි 36යි 4යි නේද? අන්න හරි. 6යි 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 කියලා දිගටම එනවා. එහෙනම් මේකේ උත්තරේ අපි ලියන්නේ කොහොමද? 0.1යි 6ට උඩින් තිබ්බ. ඒ සමාවර්ත කාණ්ඩය වෙන්නේ 6 දිගටම 6 6. කොබන් මේක මං ලියන්න කලින් ආපු අය නම කියන්නේ කොටස් කියලා නම කියලා කතා. සර් ජානේ. හරි. එච්චරයි. තිරුණි හරි. ඕකෝ මදි අනේ ඔයගොල්ලෝ කතා කරන්නත් බැරි යන්නේ. නේද? මම මේ ඉන්න මෙතනින් නවත්තනවා. මේ වැඩන්නේ තව දෙන්න හිතුවේ ගානක් දෙක. මොකටද මේ? බිල්ලෝ ටික දෙන්නේ. හරි. එහෙනම් මෙන්න මේවට කිව්වා සමාවර්ත කාණ්ඩ කියලා නැත්නම් සමාවර්ත දශම කියලා. මම නිකමට කියන්නම් මේකේ එන විදිහ අපි තුන්වෙනි ගානේ හතරෙදි මෙන්න මෙහෙම හිතමුකෝ. දැන් ඔක මුලට පූර්ණ සංඛ්‍යා එන්නත් පුළුවන් නේ. පූර්ණ සංඛ්‍යා එන විදිහ දන්නවනේ. පූර්ණ සංඛ්‍යා එන්නත් පුළුවන්. ඒකට අපි උදාහරණයක් ගමු 2.0යි 7යි 3යි 2යි
දැන් මේක දිහා බැලුවහම ඔයාලට මොකද්ද පේන්නේ මේ සමාවර්ත කාණ්ඩය විදියට. කවුරු හරි ඉක්මනට කියන්නේ. මේක දිහා බැලුවම මේ බෙදලා තියෙන්නේ කියලා හිතන්න. මොකද්ද බෙදුවේ මයින් අහන්න එපා. මොකක් හරි බෙදුවා. මොකද්ද මේකේ ඔයාලට පේන සමාවර්ත කාණ්ඩය? හතයි සර් තුනයි දෙක. බෝඩ් එක පැහැදිලි නැහැ. කෝඩ් එක පැහැදිලි නෑ? අනිත් ළමයින්ටත් පේනව අඩුද? නෑ සර්. පේන්නේ නෑ සර් කියන්නේ පේනවා. හරි හරි. එහෙනම් ඔන්න මෙතන 7යි 3යි 2 නේ 7යි 3යි 2 තමයි සමාවර්ත කාණ්ඩ වෙලා තියෙන්නේ. ඒකට මේක ලියනවා නම් ලියන්නේ 2.0යි 7යි 3යි 2යි ඩොට් නැත්නම් තිත් තියන්න ඕනේ කාට උඩින්ද? හොඳට බලලා කියන්න. තිත් තියන්න දෙකට ඕනේ. ඔව් දෙකට උඩින් එක තිතකුයි තිත් දෙකක් තියන්න එපා. අනික අනිත් තිත හතට උඩින්. 7ට උඩින්. ඕ සර් හතට උඩින්. හරි. එතකොට සමාවර්ත කාණ්ඩය වෙන් කරලා අඳුර ගන්න තමයි ඒ 32 තියෙන්නේ. දැන් බැරි වෙලාවත් කවුරු හරි කොහොම තිබ්බනම් එහෙම ඔක අන්ත දරමු එච්චරයි. 2.0.7යි ඉතින් මොකද්ද ප්‍රශ්නේ කියලා අහනවා. හැබැයි මෙහෙම තිබුණොත් ඔයාලා අනිවාර්යෙන්ම තේරුම් ගන්න ඕනේ 7යි 3යි 2 7යි 3යි 2 7යි 3යි 2 කියලා නැවත නැවත යෙදෙනවා කියන්නේ. දැන් පේන දරුවෙක් කියන්නේ සමහර අයට මොන හරි ගැටලුවක් ඇති. පේන කෙනෙක් කියන්නේ මේකේ මොකද්ද සමවර්ත කාණ්ඩය? 1.6 2. 1යි 6යි 2. ඔන්න ඕක අඳුර ගන්න පුළුවන් නම් මේ කොටසේ මට ඕනි ඔච්චරයි. ඔන්න ඕක අඳුර ගන්න ඇස් පේනවා නම් එච්චරයි. මොකද්ද? එහෙනම් මුල ටික අනිවාර්යෙන් ලියන්න ඕනේ මේ විදිහට සමවර්ත කාණ්ඩය. හරි? එතකොට 1යි 6යි 2 ලියලා එකට උඩින් 3යි 6ට 2ට උඩින් 3යි දාන්න. බැරි වෙලාවත් මේක ඉලක්කම් දෙක දෙක ආවනම් ඒ ඉලක්කම් දෙකට උඩින්ම 32 ගානේ දාන්න. 3 ගානේ දාන්න. ඉලක්කම් දැන් අපි 1යි 6 විතරක් ආවා කියලා. ඒකෝට එකට උඩින් 3යි 6ට උඩින් 3යි. හැබැයි දෙක විතරක් ආවනම් දෙකට උඩින් විතරයි. කොහොම හරි උඩරිම තියන්න පුළුවන් 32යි එකක් වෙන්න පුළුවන් ඕනේ. හරි. ඔය සමාවර්ත දශම ගැන ඉගෙන ගන්න. ඔක කලින් තිබුණේ නම් 10 පන්තියක ගන්නවන්න කියලා දැන් එහෙම නැති නිසා මේ නැවත මතක් කරේ. දැන් අපිට යන්න තියෙන්නේ අපරිමේය සංඛ්‍යා කියන කොටස. ඔන්න වැදගත්ම මාතෘකාව. මම ඊට කලින් තව දෙයක් කියන්නම්. මේ 11 වසර පළවෙනි පාඩමේ ඇත්තටම විභාගයට එන්න කොටසක් නැති තරම්. හැබැයි මුළු විභාග පද්ධතියම තුල තියෙන සුළු කිරීම හැකියාව වර්ධනය කරන්න පළවෙනි පාඩම ගොඩාක් උදව් වෙනවා. ඔබේ මූල ලකුණු ආශ්‍රිත සුළු කිරීම ආදි වශයෙන් ගොඩාක් සෑහෙන සුළු කිරීම ටිකක් මේක ASCII තියෙනවා. ඒ නිසා මේක විභාගෙට අහන්නේ නැහැ ඇත්තටම. ආවොත් බොහොම පොඩි කැලලක් තමයි බොහොම කලාතුරකින් එන්නේ. හැබැයි වාර විභාග වල එහෙම එනවා. මම කියන්නේ සාමාන්‍ය පෙළ ගැන. නමුත් ඒ නිසා මේක හරිය වැදගත්. මොකද්ද? හොඳ සුළු කිරීම හැකියාව මේ පළවෙනි පාඩමෙන්ම ඔයාලට ලබලා දෙනවා. ඇත්තටම ඒක වෙන්න පුළුවන් මේ අරමුණත් මේ පාඩම දෙන්න. හරි. එහෙනම් අපි මාතෘකාව ලියමු අපරිමේය සංඛ්‍යා. අපරිමේය සංඛ්‍යා. දැන් ඔයාලට මතක ඇති දැන් අපි අපරිමේය සංඛ්‍යාවක් කියන්නේ මොනවද කියලා කතා කරොත් පරිමේය යටට ඔයාලා දන්න සේරම ඇන්නනේ මොනවද? භාග වැටුණා. නිකිල වැටුණා. දශම වර්ග දෙකක් වැටුණා. මොකද දශම කියලා කියන්නේ නැතුව දශම වර්ග දෙකක් වෙනවා. මොකද්ද? අන්ත දශම සහ සමාවර්ත දශම. එහෙනම් දැන් අපරිමේය කියපු ගමන් මේ එකක්වත් වෙන්න බෑ. ඒක පැහැදිලිද? මොකද දැන් අපි මුලදීම බෙදාගත්තේ සංඛ්‍යා තාත්වික අතාත්වික කියලා බෙදුවා. ඊළඟට තාත්වික එක තමයි මේ යන්නේ එකක් පරිමේය අනික අපරිමේය. මෙහෙම දෙකට බෙදෙනවා. right. එහෙනම් මෙහෙම ලියා ගන්න පළවෙනි කාරණාව තරුවක් දාලා පළවෙනි ලියා ගන්න. භාග හෝ
භාග හෝ හරියට ඉස්සෙල්ලා කියන්නේ තුන නිකිල කියලා නේද? භාග හෝ දශම හෝ අනේ දශම නෙමෙයි නේ. නිකිල දාන්න. භාග හෝ නිකිල හෝ අන්ත දශම හෝ සමාවර්ත දශම. භාග හෝ නිකිල හෝ අන්ත දශම හෝ සමාවර්ත දශම නොවන සංඛ්‍යා. ඔන්න සරලවම කිව්වොත් මොකද මේ ඔයාලට ඉගෙන ගන්න තියෙන අපරිමේය සංඛ්‍යා. හරිම ලේසි මේ වචන ටික විතරයි භයානක. ඒක පොඩ්ඩක් මතක තියාගන්න බලමු. බැහැ නම් අයින් කළා දාන්න. මොකද්ද? භාග වෙන්න බෑ, නිකිල වෙන්න බෑ, අන්ත දශම වෙන්නත් බෑ, සමවර්ත දශම වෙන්නත් බෑ. ඔය කලින් කතා කරපු සේරම අයිති වෙන්නේ පරිමේය කොටට. දැන් අපරිමේය කියන්නේ භාග වෙන්න බෑ, දශම වෙන්න බෑ. මොනවද? අන්ත සහ සමවර්ත වෙන්න බෑ දශම වලින්. අනික නිකිල වෙන්නත් බෑ. ධන නිකිල වෙන්නත් බෑ, ඍණ නිකිල වෙන්නත් බෑ. එහෙනම් මොනවද ඔය? ගන්න භාගත් නොවෙන, නිකිලත් නොවෙන, අන්ත දශම හෝ සමාවර්ත දශමත් නොවන જાති තියෙනවා. පුදුම දෙයක් නේ. තව විදිහකට මේක ඕනනම් කිව්ව හැකි මොකද්ද? අපරිමේය කියන්නේ පරිමේය නොවන සංඛ්‍යා. එහෙමත් ලියා ගන්නකො දෙවෙනි එකට පරිමේය නොවන සංඛ්‍යා. ඇත්තද? අපරිමේය කියපුවම ඔයාලට දෙන්න පුළුවන් උත්තරයක් නේද? අර නිකන් කනට ගැහුවා වගේ අපරිමේය කියනවනේ පරිමේය නොවනේ. එහෙමත් ලියා ගන්න පරිමේය නොවන සංඛ්‍යා. මේවා විභාගෙට අහන්නේ නැහැ. ඉතින් පොඩ්ඩක් තේරුම් ගමු පළවෙනි පාඩම ඉතින් හරියට ඉගෙන ගන්න එක නේද? පරිමේය නොවන සංඛ්‍යාවට තමයි අපරිමේය කියන්නේ. හරියට ඉස්සෙල්ලම ලියන්න තියෙන්නේ. භාග නොවන, නිකිල නොවන, අන්ත දශම හෝ සමාවර්ත දශම නොවන සංඛ්‍යා. ඒවට තමයි අපරිමේය සංඛ්‍යා කියලා කියන්නේ. ඔක තව විදිහකට අර්ථ දක්වන ඔයාලගේ පොත හම්බ වෙච්ච අය බලන්න පුළුවන්. නැත්නම් ළඟදී පොත හම්බ වෙන්නේ මෙන්න මෙහෙම. ඔය පරිමේය සංඛ්‍යා කියන ඕනම එකක් නිකිල, භාග, සමාවර්ත දශම හෝ අන්ත දශම ඔය ඕනම එකක් ලියුව හැකි භාගයක් විදිහට. එතකොට අපි උදාහරණයකට ගමුකෝ 3න් 2, 5න් 1, 18න් 7. දැන් මේ ඔක්කොම භාගනේ. එතකොට මේ සේරටම පොදුවේ වීජගණිත ස්වරූපයක් දෙනවා. උඩ තියෙන ලවයන් වලට දෙනවා සිම්පල් p අකුර. සිම්පල් p අකුර. යට තියෙන හරයන් වලට පොදුවේ කියනවා q වලින්. මොහොම q. ඒ කියන්නේ සිම්පල් p යට සිම්පල් q. එතකොට මේ p යට q කියලා පෙන්වන්නේ වෙන මොකුත් නෙමෙයි. ඕනෑම භාග සංඛ්‍යාව. 3න් 2 දැන් 3න් 2 මේ 3න් 2. 5න් 1 මේ 5න් 1. වීජගණිත ස්වරූපයක් දෙනවා. එතකොට තව විදියකින් කිව්ව හැකි p යට q ආකාරයෙන් ලියන්න බැරි ඒවා කියලා. දැන් ඔහොම කිව්වට තේරෙන්නේ දැන් ඔන්ලයින් පන්තික ටිකක් වෙනස තමයි ඔය ළඟ නැහැනේ. එතකොට ඉතින් අපි මෙහෙම ඉගෙන ගමු ඈ. පොඩ්ඩක් හිතන්න ඕනේ දැන්. දැන් උද්‍යස්ස එක්ක යන්නේ බලන්න මම පෙන්නන්නම්. නිකිලයක් ගමු. නිකිලයක් මොකද්ද? 5. 5 කියන සංඛ්‍යාව. දැන් ඉන්න ඕනේ නැහැ අපි 5 කියලා ගමුකෝ. එතකොට මේක බැයිද අපිට භාගයක් විදිහට ලියන්න? මෙන්න බලන්න මම භාගයක් විදිහට ලියුවා. 5 යට 1. ඒක 5යි. තව විදිහකින් ඕනනම් ලියුවාගේ 10 යට 2. ඒක 5යි. දැන් පැහැදිලිද? ඕනම නිකිලයක් ලියන්න පුළුවන් p යට q විදිහට. ඇයි? භාගයක් විදිහට ලියන්න පුළුවන්. මේ 5 යට 1 එහෙම නැත්නම් 10 යට 2 නේ? නැත්නම් 50 යට 10 ප්‍රශ්නේ නෑ. එහෙනම් ඕනම නිකිලයක් ධන වේවා ඍණ වේවා ඕනම නිකිලයක් භාගයක් විදිහට ලියන්න පුළුවන්. ඒ කියන්නේ p යට q ආකාරයට ලියන්න පුළුවන්. p කියන්නේ හරය නෙමෙයි ලවය, කියන්නේ හරය. එච්චරයි. ඒගොල්ලෝ දුන්න අර්ථ දැක්වීම. ඊළඟට ඉතින් භාග කොහොමද ලියන්න පුළුවන් p යට q? ඉතින් මම භාග දෙන්න ඕනේ. දැන් අපි හිතමුකෝ 7න් 4 කියලා. ඉතින් මේ q නෑ මේ p මේ q. අකුරු දෙක x y වලින් අකුරු දෙක. එහෙනම් භාග කොහොමද මේ විදිහට ලියන්න පුළුවන්. ඊළඟට දශම මොන දශමද? එකක් අන්තනේ. අන්තයි අනික සමාවර්තයි. ඒත් ලියන්න පුළුවන්. ඔයාලා දැක්ක මේව ගත්තේම අපි භාගයක් බෙදලානේ. භාගයක් බෙදලානේ මේ අන්ත දශම හෝ සමාවර්ත කරේ. එතකොට
අපි මෙච්චර කාලෙ ඉගෙන ගත්ත ඕනම සංඛ්‍යාවක් එහෙනම් p බෙදීම q ආකාරයට ලියන්න පුළුවන්. දැන් මම මේ කියන එකේ මොනවද වැදගත් දේවල් තියෙනවනම් ඒවා සටහන් කරගන්න. එහෙනම් අපේ අපරිමේය සංඛ්‍යාවක් කියන්නේ p බෙදීම q විදිහට ලියන්න බැරි ඒවා. හරි මේව ලියා ගන්නකො. තේරෙයිද? ඕනෑම භාගයක් සිම්පල් p යට q p බෙදීම q ලෙස ලිවිය හැකිය. ඕනෑම භාගයක් p බෙදීම q ලෙස ලිවිය හැකිය. හැබැයි මෙන්න මෙතන පොඩි විශේෂයක් තියෙනවා. මේ යටට බිඳුව වෙන්න බෑ. එතකොට ලිවිය හැකිය මෙහි q සමාන නෑ බිඳුවට. මොකද දැන් බලන්න මේ 7 බෙදීම බිඳුව කිව්වොත් එහෙම කිසි තේරුමක් නැහැ. 7 බෙදීම බිඳුව කියන එක තේරුමක් නැති. අර පොඩි ළමයි වගේ හිතන්න එපා. ඔක බිඳුව එක. මේක බිඳුව නෙමෙයි උත්තරේ අනන්තයක්. බිඳුව බෙදීම 7 කියන එකයි 7 බෙදීම බිඳුව කියන එකයි මේ දෙක සම්පූර්ණ වෙනස්. හරි ලොකු වෙනසක් තියෙනවා. ඔයාලා එච්චර හිතන්න එපා. එතකොට මෙහි q අසමානයි බිඳුව කියලා දාගන්න. මෙහි q අසමානයි බිඳුව. ඔන්නම් විතරක් මේකත් ලියාගන්න. මොකක්ද දැන් 6 කියන සංඛ්‍යාව ඔයාලට භාගයක් විදිහට ලියන්න පුළුවන් 6ට 1 කියලා. ඔන්න භාගය. නේ? ඊළඟට භාගයක් කොහොමද දැන් අපි හිතුව 3න් 2 කොහොමද භාගයක් නේ? 3න් 2 කොහොමද භාගයක්? එතකොට අපි ගමු ඊළඟට දශම සංඛ්‍යාව 0.25 කියන. 0.25 කියන්නේ ඔබ දන්නවා 4න් 3යි 4න් 1යි කියලා. 4න් 1යි. එතකොට මේ තුනම ලියන්න පුළුවන් p බෙදීම q කියලා. බලන්න. p බෙදීම q කියන්නේ මේ අමුතු දෙයක් නෙවෙයි. උන් ගත්ත අකුරු දෙක. අපිට xy ඔන්නම් දාගත්තා. ඒක හැබැයි දාන්න එපා සම්මතයෙන් p බෙදීම q. 6 කියන්නේ පූර්ණ සංඛ්‍යාවක් නැත්නම් නිකිලයක්. ඒක 6ට 1 කියලා ලියනවා. ඒතකොට p යට q ආකාරය වෙනවා. 3න් 2 කොහොමද තේරෙන්නේ? p යට q 0.25 කියන දශම ගත්තත් 4න් 1 වෙනවා. මේකට සමාවර දශම ඔන්නම් 0.33 ගන්න පුළුවන්. 3.3 දිගට වෙනවා. එතකොට ඒත් අපිට ලියන්න පුළුවන්. හරි? එහෙනම් දැන් අපිට ඕනේ අපරිමේය සංඛ්‍යාවක් කියන්නේ මොකක්ද කියලා මේව පටලව ගන්න එපා. මම විස්තර කරනවා බැරි නම් අතාරින්න. විතර ඊළඟ ටික පුළුවන් වෙනවා. අනිවාර්යෙන් මේක මේ තියරි ටික. මේක යටතේ ලියන්න. අපරිමේය සංඛ්‍යාව කියන එක යටතේ ලියන්න එහෙනම් මේ දුන්න උදාහරණේ p බෙදීම q ලෙස ලිවිය නොහැකි සංඛ්‍යා. ඔච්චරයි ඈ. p බෙදීම q ලෙස ලිවිය නොහැකි සංඛ්‍යා. p බෙදීම q ලෙස ලිවිය නොහැකි සංඛ්‍යා. පුළුවන් නම් ඒක කම්මැලි නැත්නම් මේකේ q අසමානයි බිඳුව කියලා ලියාගන්න. මේකේ q අසමානයි බිඳුව. q අසමානයි බිඳුව. ඒ කියන්නේ හරය බිඳුව වෙන්නේ නැහැ කියන එක ඉඩ තියෙනවා නම් ලියාගන්න. දැන් මෙච්චර වෙලා ඉගෙනගත්ත කිසිම දෙයක් ඔබට අවශ්‍ය නැහැ. ඒ නිසා බය වෙන්න එපා. මෙච්චර වෙලා ඉගෙනගත්ත ඔය මර මගුල් සේරම මෙලෝ වැඩන්නේ. පොත පොඩ්ඩක් බලන්න හම්බුන දවසට චුට්ටක් අවබෝධ කරගන්න පුළුවන් නම් හොඳයි. වැඩිපුර පූර්ණව සඳ විභාගයට එන්නේ නෑමයි. හරි ඔන්න බය නැතුව වෙන්න කිව්වේ ඇත්ත කිව්වේ. රයිට්. ඔන්න දැන් මේ ඉගෙන ගන්න යන ඒවා හරිම වැදගත්. එහෙනම් ඊළඟ තරුව ලියා ගන්න මෙන්න මේ ටික තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ මේ ඔබේ පාඩම. මෙතනින් එහාට තමයි පාඩම යන්නේ. ඔයාලා දන්නවද 4 වර්ගමූලය අපි ධන 2 හෝ ඍණ 2 කියලා ලියනවනේ. එතකොට මේ මූල 4 කියන එක පරිමේය සංඛ්‍යාවක්. අපි දන්න සංඛ්‍යාවක්. හරි? දෙක මේක p යට q විදිහට ලියන්න පුළුවන් මේකත් පුළුවන්. හැබැයි මූල 5 ගත්තොත් කාට හරි උත්තරේ කියන්න පුළුවන්. ඊළඟට මූල 2 ඊළඟට මූල 3 ඊළඟට මූල 6 ඊළඟට මූල 7 මෙන්න මේ දැන් ඔයාලා කිව්වා 4 වර්ගමූලය 2යි. සර් 2යි. 2.5 මට හිතුණා කියයි කියලා. එහෙනම් හරි වෙන්නේ 2.5 නෙමෙයි මම ඒක පෙන්නන්නම්. 4 වර්ගමූලය 2යි කියන එකේ අදහස 2 2කින් වැඩි වුණාම 4 එන්නේ. ඔයා වැඩි කරලා බලන්නකො 2.5 එන්නේ 6.2යි.
නෑ. ඒ සර් ඔය 1.3 සර් මම නෑ. නෑ. ඒ අර 10 වසර කරපු පාඩම ඔය මතක් කරන්නේ. සන්නිකර්ෂණය ආසන්නගයක් විතරයි. හොඳයි. ඒ ඔයගොල්ලෝ සාකච්ඡා කරන එක හොඳයි. අපි මේක මුලින් ඉඳලම ගමු බොහොම හොඳයි. ඔයගොල්ලෝ කතා කරනවා නියමයි. දැන් මුලට පාඩම තේරෙනවා. දැන් මෙතන ඉඳන් තමයි පාඩම පටන් ගන්න. මෙන්න බලන්න. එකේ වර්ගමූලය 1යි. දෙකේ වර්ගමූලය මම නම් දන්නේ. තුනේ දන්නවා නම් කියන්නේ. හතරේ නම් දන්නවා 2යි. පහේ දන්නේ නැහැ මම නම්. හයේ දන්නේ නැහැ. හතේ නම් දන්නේම නැහැ. අටේ දන්නේත් නැහැ. හැබැයි 9 දන්නවා 3. වන්න ඊතල දාලා තියෙන්නේ මොකද වෙලා තියෙන්නේ කියලා. දැන් ඔයාලා කවුරු හරි මට එහෙම දෙයක් හරි කවුරු හරි කියනවා 5ට 2.2 ගනිමු. වැඩි කරලා බලන්නකො 5 එනවද කියලා. එන්නේ නැහැ. අපි වැඩි කරානේ ගිය අවුරුද්දනේ. එහෙනම් හොඳට මතක තියාගන්න. සර් කියන්නේ ආසන්නතාවයක් නෙවෙයි. ආසන්නගේ වැඩක් නැහැ නේ. වර්ගමූල කියන්නේ ආසන්නගයක් නෙමෙයි පුතේ. හරියටම තියෙන්නේ නැහැ නේ. එකේ වර්ගමූල 1යි. ආ එක්වරක් එක එකම තමයි. හතරේ වර්ගමූලෙ 2යි දෙවරක් 2 හතරම තමයි. චුට්ටක්වත් අඩුත් නැහැ වැඩි. ඔයා මේ වටේම නෙමෙයි මං අහන්නේ. ඔය සම්නිකර්ෂණයනේ. ආසන්නගය ගැන නෙමෙයි මේ කතා කරන්නේ. අපි අර කතා කරපු කිසිම එකක ආසන්නගයක් ගත්තේ නැහැ නේ මෙච්චර වෙලා. ඒ 10 පළවෙනි දෙවෙනිද කොහෙද පාඩම ඈ? පටලව ගන්න. ඔයාලා ඒ සම්නිකර්ෂණය පළමු සම්නිකර්ෂණය නෙමෙයි කියන්නේ. ඒක මටත් මතකයි. ඒක නෙමෙයි මම කියන්නේ. එතකොට ඔව් කියන්න පුතේ. සොයි ඊතල දාලා තියෙන ඒවා නේද අපරිමිත සංඛ්‍යා කියලා කියන්නේ? හරියටම හරි. එක වර්ගයක් නේ ඈ. ඒක තමයි මම මෙච්චරලා මේ කියන්න දැඟලුවේ. ඔය ඊතල දාලා තියෙන ඒවා අපරිමේය සංඛ්‍යා ගොඩට තමයි වැටෙන්නේ. පරිමේය නොවන ගොඩට. ඒ මොකද ඔබට කවදාවත් මූල දෙකේ අගය හරියට කියන්න බෑ. දශම දැම්මොත් දශම ස්ථාන එකක් දැම්මොත් ඊට වැඩිය දශම ස්ථාන දෙකක් ගන්න එක අරකට ආසන්න වෙනවා. දශම ස්ථාන තුනක් තරම් වැඩි කරලා බැලුවොත් ඒකකින් ඊටත් වැඩිය කිට්ටු වෙනවා. දශම ස්ථාන අනන්තයක් ගත්තොත් අන්න ඒක තමයි ආසන්නම වෙන්නේ. එතකොට කෙලවරක් නැහැ. දැන් අර අපි හිතමුකෝ මේක 1.0 කියලා. දැන් මේක 1.4යි 1යි 3යි 2 කියලා හිතමුකෝ. දැන් මේ දශම ස්ථාන හතරන්නේ. තව ගන්න මට මතක නැහැ මේක මොකක්ද වෙන්නේ කියලා. තව ගන්න දෙකට කිට් වෙනවා. එයාගෙන් වැඩි කරාම දෙකට කිට් වෙනවා නිසා. කවදාවත් දෙක ලැබෙන්නේ නැහැ. එහෙනම් ඔන්න අපරිමේය සංඛ්‍යා යටතට වැටෙනව මොනවද? මූල 2, මූල 3, මූල 5, මූල 6, මූල 7. දැන් මට මතකයි මෙතන පුතේ කිව්වා අර 2.5 ගේ. එයා කියන්නකො එහෙනම් මූල 8 යගේ. ලේසි. කියන්න පටස් ගාලා බලන්න. හරියට තේරුම් ගත්තා නම් මූල 8 යගේ කියන්නේ. කියන්නේ නේද? මේක කවුරු හරි කිව්වොත් එහෙම 4යි කියලා සම්පූර්ණ වැරදිනේ. 4 වරක් 4 8 තේරෙනවද? දැන් මං හිතනවා අර මූල 5ට 2.5 කියලා කිව්වේ ඔන්න ඔය අදහසින් වෙන්න ඇති. ඇයි? 5 බෙදුවා එහෙනම් මූල 6 යගේ 3 වෙන්න ඕනේ. 3 වරක් 3 6ද? මූල 8 යගේ 4 නම් 4 වරක් 4 8 වෙන්න ඕනේ නෑනේ. වැරදි නේද? මේකේ ඉන්නේ 2.0 ගාන. මේකේ ඉන්නේ එහෙම ගාන. අපි හිතන ඒවා නෙමෙයි. එහෙනම් තේරුම් ගන්න ඕනේ. මෙන්න මේ ඊතල දාලා තියෙනවා. මේ ඊතල දාලා තියෙන මූල 2, මූල 3, මූල 5, මූල 6, මූල 7, මූල 8, මූල 10 නේ. තව ගත්තා එකක් මූල 10 නේද? මේවා සියල්ල අපරිමේය සංඛ්‍යා. මේවට පොදු නමක් තියෙනවා. මේවට කියන මේ අපරිමේය සංඛ්‍යා මේ මූල ලකුණු සහිත හරියටම මූලේ කියන්න බැරි සංඛ්‍යාවලට කියනවා කරණී කියලා. කරණී. ඒක මම දාපු නම නෙමෙයි. ඔබටත් මතක තියාගන්න වෙනවා. හරි. එච්චර හිතන්න දෙයක් නැහැ. තව දරුවක් දාලා ලියාගන්න. අර අපරිමේය සංඛ්‍යා කියන්නේ මොනවද කියලා අඳුරගන්න නෑනේ. මේක මතක තියාගන්න පුළුවන් ඔයගොල්ලෝ. බය වෙන්න එපා. ලියන්න මෙහෙම. ඉනෝ ලියාගන්න. මේකෙම මතක හිටිය බලන්න. මම මේ කියන විදිහටම ලියන්න. මූල 2. මූල 2 ඔබ කියන්නේ දේල මුක නේ. ඊළඟට මූල 3, මූල 5, මූල 6, මූල 7, මූල 8, මූල 10, මූල 11, මූල 20, මූල 40 ඕන තරම් තියෙනවා. ඔන්න ටිකක් ලියාගන්න ඕනේ එක දිගට. මූල 50 ඒ කියන්නේ හතරස් නොවන ඕන සංඛ්‍යාවක්. සමචතුරස් සංඛ්‍යා කියන්නේ
සමචතුරස්‍ර නොවන ඕනම සංඛ්‍යාවක් මේකට තමයි වැටෙන්නේ. පූර්ණ වර්ග සංඛ්‍යා නැත්නම් හතරස් සංඛ්‍යා සමචතුරස්‍ර සංඛ්‍යා කියලා කියන්නේ ඒවා නොවන ඕනම එකක් මෙතෙන්ට වැටෙනවා. දැන් තමයි පාඩම පටන් ගත්තේ බය වෙන්න එපා. වැනි මේ ටික ලියාගෙන වැනි හරියටම මූලය නොදන්න සංඛ්‍යා. හරියටම වර්ගමූල කිව්වත් කවන්නේ මූලය කිව්වත් කවන්නේ හරියටම මූලය නොදන්න සංඛ්‍යා. දැන් බය වෙන්න එපා මේව නැවත සාකච්ඡා වෙනවා කලබල වෙන්න එපා ඉතින් පළවෙනි පාඩම ඔහොම තමයි මම නෙමෙයි කවුරු කරත් රෙඩි කරන්න ඕන ඇත්තටම කිව්වොත් අපරිමේය සංඛ්‍යා වලට වැටෙන්නේ වර්ග දෙකයි අර අතන පුළුවන් නම් ලියා ගන්න වරහන් ඇතුලේ අර හරියටම මූලේ නොදන්න සංඛ්‍යා වලට කියන්නේ කරණි කියලා ඒක මම කිව්වට ලියන්න කිව්වේ නෑ අන්තිමට නේ කරණි කරණීය මත්ත කුසලෙන් මේ කරණීය මෙත්ත කුසලෙන් කියන්නේ ඔය කරණි. ඒවට කියන්නේ කරණි වරහන් ඇතුලේ ලියා ගන්න. එතකොට අපරිමේය. ඒ කියන්නේ පරිමේය නොවන සංඛ්‍යාවට අපිට වැටෙන්නේ වර්ග දෙකයි ඇත්තටම එකක් තමයි කරණි. කරණි කිව්වේ උදාහරණ මොකද්ද? මූල 2 මූල 5 මූල 8 මූල 10 මූල 80 ඔය වගේ ඕවා කරණි. මේ මූල 80 කියන්නේ 40 නෙවෙයි වෙන 40 40 වැඩි වුණාම 80 ලැබෙන්න ඕන. වැඩි ලැබෙයි 1630 ලැබෙයි. හරි? එතකොට මේවට කියන්නේ මේ දැන් ප්‍රධාන වශයෙන් පරිමේය අපරිමේය සංඛ්‍යා කොටස් දෙකකටයි අපි අවසානයේ බෙදා ගන්න. අනික තමයි ඔයාලට මතකද දශම වර්ග දෙකක් තියෙනකොට මම කිව්වා තව එකකුත් තියෙනවා කියලා. ඒවට කියන්නේ මෙන්න මෙහෙම උදාහරණ දෙන්නම් අනන්ත දශම අනන්ත දශම අතන අනන්ත තිබුණේ නැහැනේ අන්ත සහ සමාවර්ත මේක අනන්ත දශම මම පෙන්නන්නම් උදාහරණ අනන්ත දශම වලට ඔන්න බලන්න උදාහරණයක් අපි බිංදුව 0.1 3යි 5යි 7යි 8යි 0.4යි 9යි 2යි 1යි 5යි 4යි දැන් කාට හරි කිව්ව හැකිද මේක රටාව මේක රටාවක් කියන්න පුළුවන් ද ඔයාලා බලාගෙන තව ඕන තරම් ලියන්න පුළුවන් සමාවර්ත කාණ්ඩයක් අඳුර ගන්න පුළුවන් දැන් නේද මේ වගේ දශම සංඛ්‍යාවක් තියෙනවා මේ වගේ ඒවා තියෙනවා එතකොට මේවට කියන්නේ අනන්ත දශම කියලා එතකොට ඇත්තටම මේවැ උත්තරත් අනන්ත දශම වෙනවා. දැන් මේක මෙහෙම ලියන්න නැතුව කවුරු හරි කැල් එකක් පාවිච්චි කරලා බලන්නකෝ මූල දෙක ගහලා බලන්නකෝ. ඒ කැල් එකේ ටිකක් දෙනවා. ඊළඟට හොඳ ලැප් එකක වගේ නැත්නම් ඊට වැඩිය හොඳ බුද්ධියක් තියෙන කෘතිම බුද්ධියක් තියෙන එක බලුවොත් තව ගොඩක් දෙනවා. දීලා දෙන්න පුළුවන් උපරිම දීලා නවත්තන්න. ඇත්තම කතාව කෙලවරක් නැහැ. අනන්තය දක්වාම දශම ලිය වෙන්න ඕනේ මේවැ උත්තර ගන්න. මේකත් ඒ වගේ. ඊළඟට මෙන්න බලන්න තව එකක් 0.1 0.1 0.1 රටාවක් නම් තියෙනවා හැබැයි කෙලවරක් තියෙන කියන්නේ 0.1 0.1 0.2 0.3 0.4 දැන් මේ වගේ සංඛ්‍යා තියෙනවා එතකොට මේවා වැටෙන්නේ අනන්ත දශම වලට එහෙනම් ඔබ අන්තිමට වශයෙන් මතක තියාගන්න ඕනේ අපරිමේය සංඛ්‍යා කියන්නේ වෙන මොකුත් නෙවෙයි කරණි සහ අනන්ත දශම අර විවිධ නම් වලින් කිව්වට අන්තිමට දැනගන්න තියෙන්නේ මෙන්න මේවට කරණි කියනවා මෙන්න මේ ටිකට ඕවා කරණි මේවා අනන්ත දශම මේවා අනන්ත දශම නවන්න පොඩ්ඩක් දාගන්න අවසාන වශයෙන් අපරිමේය සංඛ්‍යා මොන කතන්දරේ කිව්වත් මෙච්චරයි ඔබ දැනගන්න මේවට කියන්නේ අනන්ත දශම කෙලවරක් නැහැ ඉලි කැලි තුනක් දාගන්න එහෙනම් දිගටම යනවා කියන්නේ කෙලවරක් නැහැ අනන්ත දශම
ලොකු කතාවක් කියලා අන්තිමට ඔන්න තෙන්ට තමයි එන්න ඕනේ අපරිමේය සංඛ්‍යාව ඔබේ මාතෘකාව. ඒකෙදි මේ මූලය නොදන්න මේ වගේ සංඛ්‍යා වලට කියන්නේ කරණි කියලා. මේ වගේ දශම කෙලවරක් නැති ඒවාට කියනවා අනන්ත දශම කියලා. ඔය දෙකම අයිති වෙන්නේ අපරිමේය ගොඩට. බලන්න අරව නැහැ පූර්ණ සංඛ්‍යා නැහැ, භාග නැහැ, සමාවර්ත හෝ අන්ත දශම නැහැ. මේ දෙක විතරයි තියෙන්නේ. මෙන්න මේ දෙකට තමයි කියන්නේ අපරිමේය සංඛ්‍යා කියලා. ඇත්තටම කරණීය තමයි මේ අනන්ත දශම බවට පස්සේපත් වෙන්නේ. මේක තමයි පාඩමේ වැදගත්ම කොටස. එතන මෙහාට මොකුත් නැහැ. සුළු කිරීම ටිකක් විතරයි තියෙන්නේ. දැනගන්න ඕනේ මේ දෙක. ඕගොල්ලෝ. අර ඔක්කොම පරණේ. අර ලියාගත්තේ මුලින් අපරිමේය සංඛ්‍යා තරු දාලා ඒව වැඩක් නැහැ. ඒක නිකන් කතන්ද. හරි දැන් ඔයාලගෙන් කවුරු හරි ඇහුවොත් අපරිමේය සංඛ්‍යා කියන්නේ මොනවද කියලා. උදාහරණ ඇහුවොත් වර්ග දෙකක් දාන්න. මොකද්ද වර්ග දෙක? අපරිමේය සංඛ්‍යා වලට උදාහරණ එකක් ඕක කියන්නේ. එකක් කරණී හරියට හරි. අනික අනික අනන්ත දශම. අනන්ත දශම. කරණි සහ අනන්ත දශම. ඔය කරණි කියන වචනේ මටත් ඉතින් ඔය ඉස්කෝලේ යන කාලෙත් හරි නිකන් අමුතුයි වගේ. ඉතින් මොනව කරන්නද? දාපු නමනේ අතට ගැලපෙන්නේ නැහැ. ඒ වෙනකොට පාවිච්චි කරන්න වෙනවා. දැන් අපි පොඩ්ඩක් ඔයගොල්ලෝ නිබන්ධනේ බැලුවද ඔයගොල්ලෝ නිකමට? මම දුන්න ටියුට් එක බැලුවද කියලා අහන්නේ. print ගත්තා ඉන්නවනම් කියන්න බලන්න නම. print out ගත්තා. ළමයින්ගේ වැඩ කරන මට්ටම බලන්න එපා ඇක්ෂන්. මේ සාති සංඛ්‍යා නැද්ද? කවුරුත් ගත්තේ නැද්ද ඒක? හරි අපි යන්කො ටියුට් එකට පොඩ්ඩක් බලන්න මේ ස්ක්‍රීන් එකට ගිහිල්ලා ඕමික පුතේ මයික් එක මියුට් කරගන්න. ඉතින් මේකේ මුලින් දීලා තියෙන මේ විද්‍යාත්මක අංක නියම පොඩ්ඩක් හුරු වෙන්න. මේකේ තියෙන අභ්‍යාස ටික කරන්න. මොකද මේ ඔයගොල්ලෝ හුරු වෙන්න එපායි. පරණ මේ සංඛ්‍යා වලට සම්බන්ධ ගොඩාක් විස්තර දාලා තියෙනවා. වටයිම විද්‍යාත්මක අංකනේ කොටස් ටික දාලා තියෙනවා. ඒක කරන්න ඕනේ. ඊළඟ දවසේ අනිවාර්යෙන් උත්තර කතා කරමු මේ වේගෙන්. එතකොට මේකේ ඔයාලට තේරෙනවා ඇති මේ අන්තිම හරිය තමයි අපිට ඕන ටික තියෙන්නේ. 10 දී තිබිච්ච පළමු සන්නිකර්ෂණය ඒ ටිකත් මම දැම්මා. දෙවන සන්නිකර්ෂණය කියලා කොටසක් ඉස්සර තිබුණා. ඒකත් මතක් වෙන්න ඕන නම් දැම්මා. වර්ගමූලයේ කතාව දැන් මෙන්න මෙතනින් තමයි පරිමේය සංඛ්‍යා කියලා ඔයාලට පටන් ගන්න. අපි කතා කරපු අන්ත දශම සහ සමාවර්ත දශම කියන්නේ ඒවා බෙදලා බලන්නයි තියෙන්නේ. බෙදලා බලුවට පස්සේ තේරෙයි මේ වගුව පෙරෙව්වහම තේරෙයි මේ සමාවර්ත දශම වල යටට යෙදෙන්න පුළුවන් සංඛ්‍යා කීපයක් තියෙනවා. හරයට. ඒ ටික තේරෙයි මේ වගුව පුරවද්දි. ඔය ටික තමයි මූලිකව කතා කරන්න තියෙන්නේ. සමාවර්තේ නැහැටි මේ උදාහරණයක සේරම දීලා තියෙනවා. ඉතින් අද පළවෙනි දවසේ දැන් පැයකුත් විනාඩි 8ක් කරලා තිනවා. මොකද ඔයගොල්ලෝ කියන්නේ දැන් අපි අදට ඇති නේද? හලෝ. ඔයාලා නිබන්ධනය කරලා නම් මට සාකච්ඡා කරන්න පුළුවන් මෙතනින් එහාට. අද පාඩම රසවත් නෑ මම දන්නවා ඒක. ඔහොම නෙමෙයි ඔයගොල්ලෝ ඉස්කෝලේ ගියම් බලන්නකෝ ඔයගොල්ලෝ හිටගෙන උදේ. ඊළඟ කොටස් ටික ගායි සුළු කිරීම පට්ට සුළු කිරීම ටිකක් තියෙනවා. අපි හොද්දට හදමු බය වෙන්න එපා. හොද්දටම පුළුවන් වෙනවා. මොකද කියන්නේ ගානත් දෙක හදලා යන්න ඕන එකක් වෙන්නේ කියලා. ඔයාලා කියන එකක් තමයි. මොකද ළමයි කියන්නේ? ඊළඟට තියෙන්නේ කරණි සුළු කිරීම. කරණි ගැන තමයි ඉගෙන ගන්න තියෙන්නේ. කරණි එකතු කරනවා, අඩු කරනවා, ಗುಣ කරනවා, බෙදනවා ඔන්න ඔහොම දෙල්ලන් ටිකක් තියෙනවා. මං කිව්වේ පාඩම නෙමෙයි අර නිකන් තියරි ටිකක් ගියේ කියලා. ඊළඟට සුළු කිරීම ටිකක් තියෙනවා. මොකද ඔයගොල්ලෝ කියන්නේ? අදට ඇද්ද නැත්නම් තව පොඩ්ඩක් දුර යන්නද? පොඩ්ඩක් දුර යන්න. ඔව්. කරමු සර් කියනවා.
හරි. එහෙනම් දැන් මේ කරගෙන යම් පොඩ්ඩක් කරමු. අනිත් අය කලබල වෙන්න එපා. හරි ලේසි දැන් මේ කරන කොටස නෑ. හැබැයි මුලින් ඉඳලා අල්ල ගන්න ඕනේ. හරියටම මම කියා දෙන පොයින්ට් ටික අල්ලගත්තොත් හරිම ලේසි. හරි. එහෙනම් ලියා ගන්න මාතෘකාව කරණි සුළු කිරීම. කරණි සුළු කිරීම. කරණි සුළු කිරීම. හරි. ඔන්න පළවෙනි ගාන. මොකද වෙනස් විදිහට ඔයගොල්ලන්ට ගණන් හදන්න කියන්නේ. ඔන්න මේක බලා ගන්න. 2a ධන 3b ධන 5a ධන 4b. ඔන්න ඔක සුළු කරන්න වෙන මොකුත් එපා. කරණි පැත්තක දාලා ඔන්න ඔක සුළු කරන්න. හොඳට සුළු කරලා ගන්න ඕනේ උත්තරේ. අනිත් පැත්තට. ඉවර නම් නම කියන්න පටස් ගාලා. ඉතින් වැඩ බලන්න මේක හදා ගන්න පුළුවන්. ඔයාලට බැරි නම් 6 වසර ළමයින්ට දෙනවා. හදනවා. ඕ හදලා නැහැ තාම කොහෙද? ඉක්මනට හදපු කෙනෙක් උත්තර කියන්නේ. මම කරණි පැත්තක දාන්න. මේවා මේ සරලයි, බොහොම සරලයි. ඔමික හදලා තව සර් 7a ධන 7b නෑ. ඉච්චර ලේසි එකක් දෙයිද මම? 7a ධන 7b වෙන්නේ කොහොමද? ඔව්. පවණිය උත්තරේ දීලා තියෙනවා. හරි. ඔයාලා කිව්වත් හරි අර මගෙන් නවත්තලා හරි. 2ට 5යි එකතු වුණාම 7යි තමයි. ධන 3යි ට 4යි එකතු වුණාම 7යි තමයි. මං කිව්වේ මෙතනින් ඉවර කරන්න එපා කියලා. මේ දෙකේ පොදු සාධකයක් වෙනවනේ 7. 7 වරක් a ධන b. ඔක තමයි උත්තරේ. ඔයාලා හරි. නමුත් 7යි a ධන 7යි b නෙවෙයි. ඒකයි මම කිව්වේ. හරි. දැන් ඔන්න දෙවෙනි ගාන. ඔයාලා හැදුවා හරි බය වෙන්න එපා. දැන් ඔන්න දෙවෙනි ගාන හදන්න ඕන තනියෙන්. බලමු. ඒකක් කොහොමද? 8x ඍණ 2y ධන 3x ධන 7y. ඔක හදන්න ඕනේ. දැන් මාතෘකාව වෙන එක හදන්නේ තව ඒවා බලන්න. කියන්න බලන්න උත්තරේ ඔයාලගේ හරියන්න පුළුවන් වරදින්න පුළුවන්. හදලා ඉවර නම් උත්තරේ කියන්නේ. අපි කොහොමද 8:00ට කලින් පන්ති නවත්තනවා. දැන් මේ සමහර බඩගින්න නැති මටත් බඩගින්න. කවුරුත් හදලා ඉවර නැද්ද? ඔව්. අපේ අංජන පුතා උත්තරේ දාලා තියෙනවා. හරි. පවනි දාලා තියෙන උත්තරේ නෑ අංජන පුතාගේ උත්තරේ වැරදි. ඔව් පවනි දාලා තියෙන උත්තරේ හරි. ඔව් පවනිය දාලා තියෙන උත්තරේ හරි. බලන්නකෝ.
ඔව් නෝනික පුතත් දැම්මා. ඔව් මොකද වෙන්නේ? 8x ට 3x එකතු වෙනවා. එතකොට 11x. හැබැයි ඍණ 2y ධන 7y කියන්නේ ධන 5y. ඔච්චරයි. ඔතනින් එහාට හදන්න බෑ. ඔතනින් එහාට හදන්න බෑ. පහවරක් y ධන 2x කියලා ගන්න බෑ පුතේ ඈ. එහෙම ගන්න බෑ. මේක තමයි උත්තරේ. x ඒව වෙනම සුළු වෙනවා 11x කියලා. මේක 7යි 7න් දෙකක් අඩු වෙනවා. අඩු වුණාම 5යි. ධන 5යි y. හරි මේක තමයි උත්තරේ. දැන් ඔන්න මම ඊළඟට ලියන ගාන හොඳට බලන්න. ඔන්න දැන් අපි මාතෘකාවට යනවා කරණි සුළු කිරීම. මට කියන්න ඕනකම තිබුණේ පොඩි කතන්දරයක්. ඔන්න බලන්න දැන් දෙවෙනි ගාන තේරෙන්නේ නැති මෙහෙම උටම නේ. මම ඔය ඊළඟට ලියන්න යන ගාන. හොඳට බලන්න. ඔන්න මගේ ඊළඟ ගාන. ලියාගන්න ගාන 8යි මූල 2 ඍණ 2යි මූල 3 ධන 3යි මූල 2 ධන 7යි මූල 3. කියවන්නේ 8යි මූල 2 ඍණ 2යි මූල 3 ධන 3යි මූල 2 ධන 7යි මූල 3. මේ එක ගානින්ම ඔයාලට පුළුවන් හරි උත්තරේ හොයාගන්න. දැන් මෙතන ඉන්න බුද්ධිමත් ළමයි එයාලට තේරෙනවා මම නිකම්ම නෙමෙයි ඔය උඩේව දුන්නේ කියලා. අක්ක හේතුවක් තියෙනවා. ඒව ගැන හිතලා මේ යට එක හදන්න තියෙනවා. ඒව ගැන හිත යට එක හදනකොට හරියනවා. පොඩි දෙයක් තියෙනවා. නිකම්ම නෙමෙයි ඔය පළවෙනි ගණන් දෙකම හැදුවේ. බුද්ධිමත් ළමයෙකුට ශනික උත්තරේ උත්තර කියන්න වෙනවා දැන් ලියන්නද හොඳයි 8යි මූල 2 ඍණ 2යි මූල 3 ධන 3යි මූල 2 ධන 7යි මූල 3 ඔන්න හදපු කෙනෙක් ඉන්නවා නම් දැන් අවස්ථාව ඔබේ වැඩ පෙන්නනවා සර් 16යි මූල 10ද නෑ උසාවි හොඳයි ඒක නෙමෙයි අනිත් අයට පුළුවන් උත්සාහ කරලා බලන්න. කොළඹ මොකද දෙක තන පහයි මුල තුනයි. හරි. ඔබට හරි. ඔබගේ උත්තරේ හරියට හරි. මොකද්ද පොඩි දෙයයි තිබුණේ මේ. දැන් තේරුම් ගන්න ඕනේ මම x අකුර වෙනුවට මූල දෙක දාලා තියෙනවා. හොඳට ඇස්තරලා බලන්නකො මේ. 3x වෙනුවට 3යි මූල දෙක. 8x වෙනුවට 8යි මූල දෙක. එතකොට x වගේ තමයි මූල දෙක කියන එකක් දන්නේ නැහැ. මූල දෙකේ අගේ දන්නේ නැහැ. දැන් නැත්නම් විද්‍ය පද වගේ හිතන්න. ඊළඟට y වෙනුවට මම මූල 3 පාවිච්චි කරලා තියෙනවානේ. එහෙනම් ඔබ මූල දෙකේ ඒවා වෙනම සුළු කරන්න. මේ මූල දෙකේ. එතකොට 8යි 3යි එකතු වෙනවා 11යි මූල 2. ඊළඟට මූල 3 වෙනම සුළු කරන්න. මේ ඍණ දෙකක් තියෙනවා. මේකේ ධන 7ක් තියෙනවා. එතකොට ධන 5යි මූල 3 ඔච්චරයි උත්තර. හරිම ලේසි. ඔබට තියෙන්නේ මෙතනින් එහාට කරණි සුළු කිරීමේදී 11යි මූල 2 ධන 5යි මූල 3 කියලා ලියලා දෙනවා. අපේ පවණියක් කොහොමද ගේම දුන්නා නේ. මං හිතුවා ඔක ලියන්න බැරි වෙයි කියලා. මෙන්න ලියලා. කපටි ළමයි. හොඳයි ඈ බොහොම හොඳයි. මූල ලකුණ හොයන්න බැරි ඉන්න මම කියමු මේක ලියන්න බැරි කියලා. මේක ලියලානේ මූල කියලා. හරි හරි හරි. බොහොම හොඳයි. හරි. එහෙනම් 11යි මූල 2 දාන 5යි මූල 3. පැහැදිලිද? ඔච්චරයි. ඔබ මේවා දිහා බැලුවාම හිතන්න ඕනේ මේ ජීව පදවලින් ලොයිදුරු කරලා දාන්න තියෙනවා. හරි. right. දැන් ඊළඟ ගන්න අනිවාර්යෙන් හදයි කියලා මම දන්නවා. කරණි සුළු කිරීම. තාම එකතු කිරීම සහ අඩු කිරීම. මොන දෙනවා කාගේද හරි ගියේ දැන් මෙතන කීප දෙනෙක් කිව්වා තව හරි ගිහිල්ලා තියෙනවා තව හරි ගිය දෝල පුතාලා ඉන්නවනේ නම කියන්න පොඩ්ඩක් ලක්ෂිකා ලක්ෂිකාගේ හරි තව
එච්චරයි. තව හරිය ඉන්නවා කියන්න ලැජ්ජයි නේ. ඔහොම ඉන්නකොට දිගටම හරියයි. ඔන්න හතරවෙනි ගාන තනියම හදන්න. හෙටයි මූල 5. දාන 7යි මූල 2. ඉන්න 19යි මූල 5. දාන 3යි මූල 2. ඉක්මනට හදන්න. ඕන වරදින්නේ නැහැ කාගේ. දැන් ඔයාලට මූල ලකුණ කියන ඒවා පේන්නේ නිකන් වීදියේ පටවල. එකම જાතියව අඳුර ගන්න විතරයි තියෙන්නේ. එකම જાතියව අඳුරගත්තා නම් වැඩේ හරි. තව විනාඩි 9යි පන්තියක් තියෙනවා. මේක හරිය අපූර්ව සුළු කිරීම තියෙනවා ඉදිරියේදී අපි ඉගෙන ගන්න. ඊළඟ දවසේ අපි ඒවා සාකච්ඡා කරමු. කියන්න උත්තරේ. 41යි මූල 5 10යි මූල 2. දෙන්නේ එකපාර ගියා. හරි. 41යි. හරි. අනිත් අයට තාවද බලන්න හරි ලේසි පුංචි දේවල් තියෙන්නේ නේද? මොකක්ද දෙන්නේ? මෙන්න මේ එකම જાතිය. මූල 5 ඒවා මේ තියෙන්නේ. එහෙනම් 60න් 19ක් අඩු කරාම 41යි මූල 5. ඊළඟ මේ තියෙන්නේ තව එකම જાතියනේ. ලකුණත් එක්කම ගන්න ඕනේ. මේක ධන 7යි මූල 2 ධන 3යි මූල 2 කියන්නේ ධන 10යි මූල 3. ඔව්. 10යි මූල 2 නේද? දෙක. ඔව් මන් තුන ලියලා තියෙනවා. හරි පරිය. 10යි මූල 2. හරි. බණ්ඩ ඔය පොඩ්ඩක් එහා මෙහා වෙන්න ගෑන් වෙලා වයින්ද. තදින් ගුටික් කන්න. හරි. දැන් අපි ಗುಣ කිරීමකුත් බලමු. ඒකත් හරි ලේසි ඈ. ಗುಣ කිරීමකුත් කරලා බලමු. ඔන්න මම ලියනවා 2යි මූල 5 වැඩි කිරීම 3යි මූල 2 කියලා. මම පොඩි බඩක් කියන්නේ. එළියේ ඒවා එළියේ කරන්න. ඇතුලේ ඒවා ඇතුලේ කරන්න. එච්චරයි. එළියේ ඒවා තියෙන්නේ ඒවා එළියෙම කරලා ගන්න. ඇතුලේ තියෙන ඒවා තියෙන්නේ ඒවා ඇතුලේ කරන්න. බලමු කාටද ඉක්මනට උත්තරේ එන්නේ කියලා. මේක දිහා බැලුවහම උත්තරේ කිව්වේ. හදන්න දෙයක් ඒව නැහැ. සර් 6යි මූල 10. එන්නේ එකපාරට උත්තරේ හරියටම හරි. මොකද වෙන්නේ? මේ 2යි 3යි තියෙන්නේ එළියෙන්නේ. මේ දෙක වෙන මොකද වෙනවා? දේවරත්න ඔක ලියන්නම් ඉතින් ඔන්න. ඇත්තටම ලියන්න දෙයක් නැහැ. මූල ලකුණ අස්සේ මේ දෙන්නම ඉන්නේ උන් දෙන්න ඒක අස්සේ වැඩි කරනවා. එළියේ ඒවා එළිය කරනවා. ඇතුලේ ඒවා ඇතුලේ. එහෙනම් උත්තරේ 6යි මූල 10යි. 6යි මූල 10යි. බෙදද්දිත් ඔච්චරයි. අපි පාණි දුර එකක් දීලා දෙනවා 6යි මූල 10යි කියලා. බොහොම හොඳයි. 6 වෙනි අපේ 8යි මූල 5 වැඩි කිරීම 3යි මූල 7 යට 2යි මූල 3 වැඩි කිරීම 3යි මූල 5 බලමු කවුද තේරුම් ගන්න හදන්නේ කියලා. එන්න බෙදීමකුත් තියෙනවා. දැන් ඔබට වෙන්නේ මේවා වීදියේ පද වගේ. ඉතරක් වෙන්නේ. මම කරන්නේ තව විනාඩි 6යි තියෙනවා. සර් 18යි මූල 20ද? 18යි මූල 20 නම් නෙමෙයි. ಗುಣ කිරීම තියෙන්නේ ಗುಣ කිරීම සහ බෙදීම. මේක වැරදුනට කමන්නේ නැහැ. ඔයාලා මේ જાති ගානක් හදලා නැහැනේ.
අපේ ළමයි කීප දෙනෙක් අයින් වෙලා තිනවා ඒගොල්ලෝ මේ දෙවෙනි මේ පාර විභාගේ ලියනයි මම දැක්ක ඇවිල්ලා ඉන්නවා ඉතින් පන්නන්න බෑනේ තවත් ඉන්නවද මන් දන්නේ නෑනේ ඒගොල්ලන්ට මේවා කරලා දැන් අවුරුද්දකටත් ඇවිල්ලා අවුරුද්දක් වෙන්නේ ජනවාරියේ ඉඳලා පන්ති වල අපි හතරයි මූල කියන්නේ 4යි මූල 23.3 දශම නම් ඉන්නේ නෑ පුතේ ටිකක් කිට්ටු ඒවා දීපු උත්තරේ. කමන්නේ අපි හදමුකෝ. තව උත්සාහ කරන්න පුළුවන් වෙලා. 4යි මූල 3.5 දශම එනවද? සර් 4යි මූල ඔව්. 5 එකක් හරි ඔයගොල්ලෝ කියපු කොටස් සමහර ඒවා හරි. හරි මේ බලන්නකෝ වෙලා යන හින්දා අපි හදමු. මෙන්න මෙච්චරයි ගන්න තියෙන්නේ. ඉස්සෙල්ලා හිතන්න මම දැන් මේකෙන් පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරනවා. කරලා ලියන්නම්කෝ නැවත එකක් ඈ. මේ හැමතැනම ಗುಣ කිරීමක් තියෙනවා කියලා හිතන්න. 8 වැඩි කිරීම මූල 5 තමයි ඔය තියෙන්නේ කියලා හිතන්න. වැඩි කිරීම 3 වැඩි කිරීම මූල 7 කියලා හිතන්න. ඊළඟට එහෙනම් 2 වැඩි කිරීම මූල 3 වැඩි කිරීම 3 වැඩි කිරීම මූල 5 කියලා හිතන්න. කොහොමද ඔයගොල්ලෝ හිතලානේ තියෙන්නේ? දැන් කපන්නේ. නේ? මූල 5ට මූල 5 කැපෙනවා. 3ට 3 කැපෙනවා. 2යි 8යි කැපිලා 4 එනවා. අර 4යි මූල 7 කියන එක එන්න ඕනේ නේ. එහෙනම් උත්තරේ ඉන්නේ 4යි මූල 7ට මූල 3. ඕන්නම් මේක කිව්ව හැකි 4 ලියලා තනි මූල ලකුණක් ASCII 7 යට 3යි කියලා දාන්නත් බලන්න තේරුණාද කියලා. දැන් මෙතනම මොකද වෙන්නේ 8යි 2යි කැපෙනවා 4යි. ඒක ඔයාලා සියලු දෙනා හොයාගෙන තිබුණා. බොහොම හොඳයි. 8යි 2යි කැපෙනවා ඊළඟ 3ට 3 කැපෙනවා. මූල 5ට මූල 5ක් කැපෙනවා. මෙතන මූල 7 ඉතුරු වෙනවා. මෙතන මූල 3 ඉතුරු වෙනවා. එතකොට 7යට මූල 7යට මූල 3 ඒක තනි මූල ලකුණක් අස්සට ගත්තා. ඒකයි ASCII 4යි මූල 7 යට 3 කියලා මෙන්න කියන්න පුළුවන්. 4යි මූල 7 යට 3. එන්න කියන්න පුළුවන්. තේරුණාද? නැත්නම් ආයෙ පැහැදිලි කරන්න පුළුවන්. තේරුණාද කියන්නේ? මොකද කියන්නේ ළමයි තේරුණාද වැඩි? ඔව් සර් අර වීජීය පද හදනවා වගේම වීජීය පද වෙනම සුළු වෙනවනේ. ඒකට කියන්නේ හිතන්න මූල 5 කියන්නේ A කියලා නේද? ඒට A වෙනම සුළු වුණා. 3යි 3යි කැපුණා. ඉතින් මේ කියන්නේ මේක B කියලා හිතමු. B කැපෙන්න කවුරුත් නැහැනේ. B යක් තව කොහෙවත් නැහැනේ. මේක W කියලා හිතමු. එයත් එක කැපෙන්න කෙනෙකුත් නැහැනේ. මූල 3 නැහැනේ වෙන කොහෙවත් නේද? ඒකට යාලා ඉතුරු වුණා. 8යි 2යි සුළු වෙලා මෙතෙන්ට 4. ඉතින් ඔන්න විදිහට තමයි කරණි සුළු කිරීම කරන්නේ. දැන් ඊළඟට තියෙන්නේ අපේ අලුත් මාතෘකා ටිකට යන්න. මම හිතනවා අද ඕනිම ටික තමයි මේ අවසානයේ මේ කතා කරපු ගණන් කීපේ. ගණන් 6ක් දැන් හදලා තියෙනවා. ඔන්න ඔය 6 තේරෙනවා නම් එතනින් ඉදිරියට යන්න තියෙන්නේ. අර තියරි කොටස් ගැන ඔබ කලබල වෙන්න එපා. සමහරුන්ට අච්චුපොත් හම්බුණාද දන්නේ. හම්බුණා නම් පොඩ්ඩක් බලන්න. ඊළඟට අපිට තියෙන්නේ ඔය දීලා තියෙන අභ්‍යාසවල සමහර ඒවා සාකච්ඡා කරමින් ඊළඟට වැදගත් කොටසකින් මම කිව්වේ සුළු කිරීම තාම හරියට ආවේ නැහැ. මේ සුළු කිරීම නිකන් පටන් ගත්ත විතරයි. මේවා සුපිරි සුළු කිරීම වෙනවා ඉදිරියේ. උත්ත ඔයගොල්ලන්ගේ බීජ ගණිත හැකියාව සුළු කිරීම හැකියාව හොඳට වර්ධනය වෙන ගැටලු තියෙනවා. ඉතින් ඒ ටික අපි ඊළඟ දවසේ තමයි සාකච්ඡා කරන්නේ. අපි අතිරේක දවසුත් දාන්න බලමු. හැබැයි ආයෙ තියෙන ඔයගොල්ලන්ට දැන් අද කවදාද සෙනසුරාදානේ නේද? එතකොට ආයෙ සැරයක් සෙනසුරාදා ලබන සෙනසුරාදා තමයි තියෙන්නේ පන්ති. එතකොට අර පන්ති ගාස්තු ගෙවන එක කරන්න. මොකද දැන් මම තනියම නෙමෙයි යන්නේ. මේක වෙනම කම්පැනි එකක් කරා යන්නේ. එයාලටත් එක්ක තමයි මේක යන්නේ. මොකද මට ඊයදන් වැඩි. මොකද අන්තර්ජාලයට මේවා ගෙවලා ගන්න ඕනේ. ක්‍රෙඩිට් කාඩ් වලින් ගෙවලා ඒ විදිහට යන්නේ. නැත්තම් විනාඩි 40යිනේ කරන්න පුළුවන්. ඉතින් එහෙම ඒක හරහා යන්නේ. එතකොට 100 ගාණක් එතෙන්ට යනවා. වෙන මේ තියෙනවා. එහෙම ආයතන තියෙනවා මේගොල්ලෝ සම්බන්ධ කරගෙන තියෙන්නේ. ඒක ඔයාලා දාන මුදල් කෙලින්ම ඒගොල්ලෝ හරහා තමයි මට ලැබෙන්නේ. ඉතින් දැන් අර ආයතන ගාන යන්න ඔන්ලයින් ඔයගොල්ලන්ට ගෙවන්න පුළුවන්. ඔය ඇප් එක හරහා ගෙවන්නත් පුළුවන්. ඔයගොල්ලන්ගේ එක එක බැංකු වල ඇප් තියෙන ඒ හරහා යවන්නත් පුළුවන්. මොනවා හරි සුසු ක්‍රම යොදා ගන්න. එතකොට ඊළඟ දවසේ
පන්තියට ඉතින් සම්බන්ධ වෙන්නේ අර කියලා තියෙන විදිහට ඒ පිරිස තමයි සම්බන්ධ කරගන්නේ නැත්නම් අමාරුයි අපිටත් මේක බල ගන්න අමාරුයි. right එහෙනම් අපි ඊළඟ දවසේ හම්බ වෙමු. එහෙනම් පැහැදිලි කියලා තේරෙනවා. හිතනවා ඔක්කොටම තේරෙනවා කියලා. right එහෙනම් අපි අද නවත්තමු. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්. I